ළමයි හරි අපි ගිය සතියේ කතා කරලා තිබුණේ දැන් ඇහෙනවද ළමයි ඇහෙනව නේද ඇහෙනව නේද ඇහෙනවා මම ඇතුලේ සවුන්ඩ් සිස්ටම් එක උඩ ටික මේගොල්ලෝ කියන එක ඇහෙන්නේ වොලියුම් බටන් එක ඇති ආයතනේ වෙලාවට මේගොල්ලෝ කියන එක ඇහෙන්නේ ටික හරි ගිය සතියේ අපි කතා කරේ ළමයි ගිය සතියේ කතා කරලා තියෙන අපි රේඛීය චාලක ශක්තිය හා සම්බන්ධ සමීකරණ පිළිබඳව දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඒකේ ගණනය කිරීම ආකෘති ගැන චුට්ටක් සමීකරණය මතක් කරලා මම අදාළ කොටස් වලට එන්නම් හොඳට අහගන්න කියන දේ. හරි. පල්ලෙන් ලියන මාතෘකාව රේඛීය චාලක ශක්තිය හා සම්බන්ධ රේඛීය චාලක ශක්තිය හා සම්බන්ධ රේඛීය දැන් බලන්න දැන් ඇහෙනව නේද? ඇහෙනව නේද? ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. හරි. ලියන මාතෘකාව රේඛීය චාලක ශක්තිය හා සම්බන්ධ රේඛීය චාලක ශක්තිය හා සම්බන්ධ ගණනය කිරීම ආකෘති හරි ඔය ගණනය කිරීම සියල්ලට පදනම් වෙන සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රය පල්ලෙන් ලියාගෙන හයිලයිට් කරගන්න E සමානයි භාගයයි mv වර්ගය ලියාගන්න හයිලයිට් කරගන්න මෙන්න මේ පල්ලෙයා හදන සියලු ගණනය කිරීම වලට පදනම් වන සමීකරණය E සමානයි භාගයයි mv වර්ගය ලියාගන්න සර් ගොඩක් කිව්වොත් දැන් නෑ බොහොම පොඩි දෙයක් කිව්වේ ගොඩක් ලොකු දේවල් ලියලා නෑ තාම පටන් ගත්ත විතරයි රේඛී චාලක ශක්තිය හා සම්බන්ධ ගණනය කිරීම ආකෘති ඒ යටතේ ලියාගන්න අදාළ පැහැදිලි කිරීම හරි මේ සූත්‍රයේ පද හඳුන ගන්නටක් ගාලා E කියන්නේ මොකද්ද ළමයි රේඛීය චාලක ශක්තිය මේකට අපිට කියනවා ලීනියර් කයිනටික් එනර්ජි කියලා කියනවා ලියාගන්න ඒක ලීනියර් කයිනටික් එනර්ජි රේඛීය චාලක ශක්තිය භාගය කියන්නේ ළමයි අනුපාතයක් භාගය කියන්නේ අදාළ ඔප්පු කිරීමත් එක්ක ආපු අනුපාතයක් මෙයා ගැන හිතන්න එපා මෙයාට ඒකක ස්වභාවයක් නැහැ භාගය කියන හැඟීමට ඒකක ස්වභාවයක් නැහැ පුතේ m කියන්නේ කවුද ස්කන්ධය අදාළ වස්තුවේ පුතේ මොකක්ද එහෙනම් ස්කන්ධය
එන්නේ මොනාවලින්ද කියන හැඟීමත් ලියා ගන්න. එන්නේ පුතේ කිලෝග්‍රෑම් වලින්. අපි ගන්න සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් වලින් තමයි අදාළ ස්කන්ධ ප්‍රමාණය ආදේශ කිරීමක් කරන්නේ. හරි. v කියලා කියන්නේ පුතේ චලිත ප්‍රවේගය. v කියන්නේ කවුද එහෙනම්? v සමානයි චලිත ප්‍රවේගය. චලිත ප්‍රවේගය. චලිත ප්‍රවේගයේ පුතේ මොනවලින් දෙන්නේ? ms ඍණ එකෙන් එන්නේ. ms ඍණ එකෙන් එන්නේ චලිත ප්‍රවේගය. හැබැයි පුතේ මෙතන තියෙන්නේ v වර්ගයනේ. එතකොට v වර්ගය කියන්නේ කවුද? v වර්ගය කියන්නේ කවුද? සරල දෙයක් මේ කියලා දෙන්නේ. බලන්න. E කියන්නේ පුතේ මොකක්ද එහෙනම්? රේඛීය චාලක ශක්තිය අපි ලියනවා linear kinetic energy. මේක මොනවලින් දෙන්නේ කියලා ඉස්සරහ ලියා ගන්න. අපිට ගන්න පුළුවන් පුතේ නිව්ටන් මීටර් එහෙමත් නැත්නම් ජූල් කියන ඒකක ස්වභාවය. ජූල් කියන ඒකක ස්වභාවය පුතේ ලබා ගන්න පුළුවන්. භාගය කියන අනුපාතයක් මම කිව්වා වගේම ඒකක ස්වභාවයක් යාට නැහැ. ඒතර පුතේ ස්කන්ධය කියන හැඟීම m කියන අක්ෂරයෙන් අපිට ලබා දෙනවා කිලෝග්‍රෑම් වලින් ලබා ගන්න පුළුවන්. v කියන්නේ පුතේ චලිත ප්‍රවේගය ms ශ්‍රණ එකකින් එන්නේ. හැබැයි මෙතන යෙදලා තියෙන්නේ චලිත ප්‍රවේගයේ වර්ගය ආකාරයෙන්. එහෙනම් v වර්ගය කියන්නේ මොකද්ද? v වර්ගය කියන්නේ පුතේ චලිත ප්‍රවේගයේ වර්ගය. චලිත ප්‍රවේගයේ වර්ගය. චලිත ප්‍රවේගයේ වර්ගය. තේරුණාද? v වර්ගය කියන හැඟීම එන්නේ චලිත ප්‍රවේගයේ වර්ගය. එහෙනම් පුතේ මෙතන ඒකක ස්වභාවය නිර්මාණය වෙන්නේ කොහොමද? v වර්ගයට සම්බන්ධ ඒකක ස්වභාවය නිර්මාණය වෙන්නේ කොහොමද? ප්‍රවේගය වැඩි කිරීම ප්‍රවේගයනේ පුතේ මෙතන එන්නේ. සරලව කියනවා නම් ms ශ්‍රණ එක වැඩි කිරීම ms ශ්‍රණ එක. ඕක තමයි ඒකක ස්වභාවය අරන් දෙන්නේ අපිට. ms ශ්‍රණ එක වැඩි කරන්න ඕන ms ශ්‍රණ එකෙන්. තේරුණාද? මෙන්න මේ v වර්ගයට සම්බන්ධ ඒකක ස්වභාවය පුතේ එන්නේ. v වර්ගය ගැන මම කතා කරන්නේ. v ගැන නෙමෙයි කතා කරන්නේ. v වර්ගයේ පුතේ ඒකක වෙන්නේ මොනවාද එහෙනම්? m වැඩි කිරීම m වර්ගය s ශ්‍රණ එක වැඩි කිරීම s ශ්‍රණ එක x ශ්‍රණ දෙක වෙන්නේ. ඔන්න ඕක ලියා ගන්න. එතකොට අදාළ ප්‍රවේගයේ වර්ගයට ඒකක ස්වභාවයක් පුතාට ගත්තොත් එහෙම පුතාට ගන්න පුළුවන් m වැඩි කිරීම m වර්ගය s ශ්‍රණ එක වැඩි කිරීම s ශ්‍රණ එක කියන හැඟීමෙන් තියෙන. එතකොට දර්ශක එකතු වෙනවා. එතකොට s ශ්‍රණ දෙකයි. පේනව නේද? s ශ්‍රණ දෙකයි. පේනව නේද? s ශ්‍රණ දෙක මේ තියෙන්නේ. පේන්න නැත්නම් ආපු එක ලියා ගන්න. s ශ්‍රණ දෙක. හරි. සමීකරණයට අදාළ ප්‍රධාන පද ටික ඔක්කොම හඳුනාගත්තා. ඒකක ස්වභාවයත් එක්ක ගණනය කිරීම වලට යද්දී මේවා ගැන හොඳට හිතන්න, ඇප්ලයි වෙන තැන හිතන්න, ඒකක ස්වභාවයන් ගැන කල්පනා කරලා ගණනය කිරීම කරන්න. හරි. ළමයි ප්‍රශ්න තියෙනවද අහන්න ඕගලන්ට? නොතේරෙන දෙයක් තියෙනවද අහන්න දැන්? චුට්ටක් ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැන් මේ වෙලාවේ. ප්‍රශ්න තිබේද? ප්‍රශ්න තිබේද? හරි. ප්‍රශ්න නැහැ. හරි. ටක් ගාලා පද ටික ලියා ගන්න දැන් ගණන් ටිකක් හදන්න යන්නේ. තව ලියන කට්ටිය ඉන්නවද? තව ලියන කට්ටිය ඉන්නවද? විනාඩි දෙකක් දෙන්නම් ලියා ගන්න. දැන් රෙකෝඩ් එකට ඔෆ් කරා. හරි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ළමයි ඇහුවා මොකක් හරි එකක්? ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද කියන්නේ? තියෙනවද? නෑ නේද? හරි. දැන් ප්‍රධාන ගණනය කිරීම ආකෘතියක ලියා ගන්න. අපි සරල ගණනය කිරීම ඉදලා යනවා සංකීර්ණ මට්ටම දක්වා. හොඳට අහගන්න දැන්. පල්ලෙන් ලියා ගන්න. පල්ලෙන් ලියා ගන්න. රේඛීය චාලක ශක්තිය සර් මාත්‍රිකාවක්ද? නෑ මේ ගණනය කිරීම. ගණනය කිරීම යන්නේ ලියන්න. රේඛීය චාලක ශක්තිය ජූල් 125. ඒ කියන්නේ මෙන්න මෙයාගේ තියෙන එනර්ජි එක ඒගොල්ලෝ දෙනවා කොච්චරද ළමයි? ජූල් වලින් දෙනවා 125යි කියලා. 125යි ජූල්. ඒ කියන්නේ නිව්ටන් මීටර් නම් ඒත් 125යි කියන හැඟීම තියෙන්නේ. තේරුණා? චාලක ශක්තියක් ලබා ගන්නා වස්තුවක් සතු ස්කන්ධය සර් අයි චුට්ටක් කියනවා. හරි. ලියගන්න බැරිනේ කොයි හරිද? ලියගන්න බැරිුනේ කොයි හරිද? අර මේ 125 ජූල් කිව්වේ රේඛීය චාලක ශක්තිය රේඛීය චාලක ශක්තියක් අත් කර ගන්නා වස්තුවක
අත්කරගන්නා වස්තුවක රේඛීය චාලක ශක්තියක් අත්කරගන්නා වස්තුවක ස්කන්ධය 5 කිලෝග්‍රෑම් වේ 5 කිලෝග්‍රෑම් වේ 5 කිලෝග්‍රෑම් වේ එම වස්තුව කොපමණ ප්‍රවේගයක් අත්කර ගනේද මෙයාගේ අහනෝ ළමයි ප්‍රවේගය මෙන්න මේ කියන පද කොටස් කිහිපයක් දීලා ඒගොල්ලෝ එනර්ජි එක දෙනවා කොච්චරද ළමයි ජූල් වලින් 125යි අදාළ භාගය කියන්නේ පුතේ අනුපාතයක් ඒක අදාළ වෙන්නේ නැහැ අදාළ ඒකක ස්වභාවයට අදාළ ස්කන්ධ දෙනවා පුතේ කොච්චරද දෙනනම් කිලෝග්‍රෑම් වලින් දීලා තිනවා කන්වර්ට් කරන්න දෙයක් නැහැ කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ කොච්චරක් වෙනවද පුතේ නම් කිලෝග්‍රෑම් 5ක් වෙනවා දැන් මෙතන පුතේ කිලෝ ජූල් දුන්නොත් එහෙම ජූල් බවට පරිවර්තනය කරගන්න ඕන තේරෙනවද ඒව පොඩ්ඩක් මතක තියාගන්න හරි ඔයගලෙන් අහනවා ප්‍රවේගය කොච්චරක්ද කියලා මෙන්න මේ කියන v කොච්චරක්ද කියලා ගානේ අහනවා එතකොට මෙන්න මේ කියන ස්වභාවය තමයි අහන්නේ v කොච්චරක්ද කියලා පුතා මේ සටහනම ඇඳ ගන්න ආපහු පාරක් මේ සටහනම ඇඳ ගන්න දැන් මේ විස්තරයට කොහොමද මේව ඇප්ලයි වෙන්නේ කියන දේ නෙමෙයි කියලා දෙන්නේ දැන් මේ ප්‍රධාන සමීකරණයේ තියෙන පදවලට පුතේ ප්‍රධාන සමීකරණයේ තියෙන පදවලට අදාළ ආදේශයන් කොහොමද වෙන්නේ කියන හැඟීමනේ පුතා මේක ලියා ගන්න පුතාට හොඳටම තේරෙනවා 125යි ජූල් කියන එකම පුතාට ඕනනම් ආපහු පාරක් ලියන්න පුළුවන් 125යි නිව්ටන් මීටර කියලා හේතුව පුතා දන්නවා ජූල් සමානයි නිව්ටන් මීටර කියලා එහෙනම් මේ ක්‍රමවේද දෙකටම අදාළ ආදේශ කරන්න පුළුවන් එහෙනම් පුතා ලියා ගන්න 125යි ජූල් ඒ යටතේම ලියා ගන්න 125යි නිව්ටන් මීටර කියලා. එන්න ඔන්න ඔය ටික තමයි පුතේ දත්ත යන්නේ. ඔය ටික තමයි ප්‍රධාන දත්ත යන්නේ. දැන් මේ දත්ත ටික හඳුනාගෙන රූප සරණක් ඇඳලා අර v වර්ගයේ ඕනේ නැහනේ. කියන v වර්ගයේ ඕනේ නැහනේ අර චලිත ප්‍රවේගයේ වර්ගයේ ඒවා ලියන්න ඕනේ නැහැ. ඔක්කොම ලියා ගන්න. ලිව්ව දැන් සමීකරණයට අදාළ ප්‍රධාන පැහැදිලිකම් ටික ඔක්කොම ලිව්වානේ. එතකොට මේ ටිකත් එක්ක ඔක්කොම ලියා ගන්න. ඒතර ඔයගලන්ට තේරෙනවා මේ වෙලාවේ එකපාරම ප්‍රවේගය හොයාගන්න බෑ ප්‍රවේගයේ වර්ගය තමයි මුලින්ම හොයාගන්න වෙන්නේ ඊට පස්සේ දෙපැත්තෙම වර්ගමූලය ගන්න වෙනවා ඒතොර මේ හැංගීම ගන්න නම් මුලින්ම මේක ලියා ගන්න තාම සමීකරණ ඔයගලන්ට තේරුම් අරගෙන නැහැනේ මේ සමීකරණ එහෙම ලොකුවට ඔයගොල්ලෝ පැට්‍රස් කරලා නැහැනේ ඒ නිසා මේ පැටර්න් එක පොඩ්ඩක් තේරුම් ගන්න මේ ආකෘතිය පොඩ්ඩක් තේරුම් ගන්න පුතාලා ලියා ගන්න මේක පොඩ්ඩක් ප්‍රමිතියට හරි මේක ඔෆ් කරන්න හරි වෙලාව ඇති ළමයි වෙලාව ඇති බලා ගන්න මේ කොටස් ඇප්ලයි වෙන හැටි මම රූප සරණක් අඳිනවා සියලු ගණන් වලට ෆිසික්ස් නෙමෙයි කෙමිස්ට්‍රි නෙමෙයි කොයි ගාන හැදුවත් රූප සරණ අඳින්න පොඩ්ඩක් නිපුණතාවය හදාගනින්න නිකන් ගානේ දත්ත දන්නවා කියලා හිතලා සුළු කිරීම කරන්න යන්න එපා රූප සරණ අඳින්න පුරුදු වෙන්න මේක මුලින් ඉඳලම පුහුණු වෙන්න ඕන දෙයක් ඒ පුහුණුව නැත්තම් ළමයි ඔයගලන්ටමයි පාඩු වෙන්නේ පුහුණුව නැත්තම් මේ ගේම ගහන්න බෑ ඒක නිසා මම කිසියම් ආකෘතියක් ඔයගලන්ට පුරුදු කරනවා ඒ ආකෘතියට එකඟව වැඩ කටයුතු කරන්න රූපසන අඳින්න කියන්නේ නිකන් නෙමෙයි ඔයගලන්ගේම හොඳට පස්සේ කාලයක ඕවා වැදගත් වෙයි පුතේ බලන්න අපි ගාව වස්තුවක් තියෙනවා මේ වගේ වස්තුවේ හැඩේ වැදගත් නෑ පුතේ හැඩේ වැදගත් නෑ නිකන් හිතන්න වස්තුවක් මෙයාගේ ස්කන්ධය කොච්චරද පුතේ m ප්‍රමාණයක් m කොච්චරක් වෙනවද ගාන හැටියට 5 කිලෝග්‍රෑම් මෙයා ගාව තියෙනවා මෙයාව විසික් කරනවා මෙයා පුතේ මොනා කරනවා විසික් කරනවා මේ චලිත ප්‍රවේගයකින් විසික් කරනවා යව දන්නේ නැහැ මේ විසික් කරනකොට මේ අත්කර ගන්නා ප්‍රවේගයට සාපේක්ෂව ස්කන්ධයට සාපේක්ෂව මෙයා අත්කර ගන්නවා පුතේ චාලක ශක්තියක් අපි එකට කියනවා පුතේ මොකක්ද එනවා ලීනියර් කයිනටික් එනර්ජි රේඛීය චාලක ශක්තිය මොකද පුතේ කියන්නේ රේඛීය චාලක ශක්තිය මෙයාව පුතේ දුන්න කොච්චරද 125යි කියලා 125යි ජූල් කියලා දුන්නා හරි ඔච්චර රූප සරහන මෙන්න ස්කන්ධය මෙන්න ශක්තිය අහන්නේ ප්‍රවේගය හරි සුළු කිරීමක් කරන්න පුළුවන් පුතේ මොකක්ද එහෙනම් ඇප්ලයි කරන්න තියෙන සමීකරණය E සමානයි භාගයයි mv වර්ගය E සමානයි භාගයයි mv වර්ගය E කියන්නේ කොච්චරද පුතේ නම් ප්‍රධාන ආදේශය ගන්න ජූල් වලින් කොච්චරද 125යි ජූල් සමානයි භාගය වැඩි කිරීම m කියන්නේ කොච්චරද ගාන දුන්නා 5 කිලෝග්‍රෑම්
වැඩි කිරීම. චලිත ප්‍රවේගය දන්නේ නැහැ. චලිත ප්‍රවේගය දන්නේ නැහැ. එහෙනම් ඒක ලියා ගන්න පුතේ v වර්ගය ආකාරයෙන්. දැන් අදාළ v සම්බන්ධ පද පමණක් තනි කරලා අනිකුත් පද ගේන්නේ මේ පැත්තට. මෙහෙට ගෙනියන්න. දැන් මෙතන තියෙන පුතේ 125 තියෙන ජූල් ආකාරයෙන්නේ. සුළු කිරීම කරන්න ඒකක ඕන නිසා 125 පුතේ මම පරිවර්තනය කරනවා නිව්ටන් මීටර් බවට. නිව්ටන් මීටර බවට පරිවර්තනය කරනවා. බෙදීම දෙක මේ පැත්තට ඇද්දි පුතේ වැඩි කිරීම දෙකක් වෙනවා. වැඩි කිරීම දෙකක් වෙනවා. මෙතන තියෙනවා වැඩි කිරීම කිලෝග්‍රෑම් 5 කියලා ගියක්. ඒවා පල්ලෙහාට ගෙන බෙදීමක් ආකාරයෙන්. එහෙනම් 5 කිලෝග්‍රෑම් කින් බෙදන්න ඕන. සමාන වෙන්නේ පුතේ කාටද එහෙනම්? සමාන වෙන්නේ v වර්ගයට. නැත්නම් ප්‍රවේගයේ වර්ගයට. ප්‍රවේගයට නෙමෙයි සමාන වෙන්නේ. ප්‍රවේගයේ වර්ගයට සමාන වෙන්නේ. දැන් පුතේ ඒකක සම්බන්ධ සුළු කිරීම ටිකක් තියෙන හොඳට පොඩ්ඩක් බලා ගන්න. මෙතනින් බලන්න පුතේ 125 නිව්ටන් මීටර කියන්නේ කවුද? නිව්ටන් කියන්නේ පුතේ කවුද එහෙනම්? කිලෝග්‍රෑම් ms ඍණ 2. කිලෝග්‍රෑම් ms ඍණ 2. වැඩි කිරීම පුතේ කීයක් තියෙන්නේ නම් නිකන් 2යි. වැඩි කිරීම නිකන් 2යි. බෙදන්න ඕන කාගෙන්ද පුතේ එහෙනම්? බෙදන්න ඕන කාගෙන්ද එහෙනම්? බෙදනවා පුතේ අපි එහෙනම් sorry විනාඩියක් ඉන්න. මෙතනින් තව මීටර එකක් තියෙනවා වැඩි කිරීම මීටර. මේ බලන්න. මම නිව්ටන් විතරයි ගත්තේ. දැන් මීටර එකකුත් ගන්න. ඔන්න දැන් නිව්ටන් මීටර ඇවිල්ලා තියෙනවා. වැඩි කිරීම පුතේ 2 ඒකක ස්වභාවයන් එන්න ඕන නිසා මම මේ ආදේශ කිරීම කරන්නේ. බෙදනවා පුතේ කාගෙන්ද එහෙනම්? 5 කිලෝග්‍රෑම් ගෙන්. 5 කිලෝග්‍රෑම් ගෙන් බෙදනවා. සමාන වෙන පුතේ කාටද එහෙනම්? v වර්ගයට. චලිත ප්‍රවේගයේ වර්ගයට සමානයි. පුතාට පේනවා මෙතන කිලෝග්‍රෑම් තියෙනවා. මෙතන තියෙනවා පුතේ මොකක්ද එහෙනම්? කිලෝග්‍රෑම්. වැඩි කිරීම කිලෝග්‍රෑම්, බෙදීම කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කපලා දාන්න. කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් පුතේ කපලා දාන්න. සුළු කිරීමක් කරන්න. පුතාට මේ පැත්තේ v වර්ගය සමානයි. v වර්ගය සමානයි. මේක සුළු කරාට පස්සේ පුතේ එන්නේ කීයද එහෙනම්? 125 වැඩි කරන්න පුතේ දෙකෙන් බෙදන්න කීයද? 50යි. 125 දෙකෙන් වැඩි කරලා පස්සේ 250යි. 250 පහෙන් බෙදුණාට පස්සේ කීයද පුතේ එහෙනම් 50යි. එහෙනම් උත්තරේ එන්නේ මෙතන කීයද එහෙනම්? v වර්ගය සමානයි 50යි කියලා එනවා. හැබැයි පුතා දන්නවා මම කිව්වා v වර්ගය මොනවා වලින් දෙන්නේ? v වර්ගය කියන්නේ චලිත ප්‍රවේගය. චලිත ප්‍රවේගයේ වර්ගයේ පුතේ එන්නේ මොනවාද? m වර්ග s ඍණ 2. m වර්ග s ඍණ 2. කොහොමද එන්නේ? m වැඩි කිරීම m වර්ගය එනවා. මෙතන තියෙනවා s ඍණ 2. එහෙනම් පුතේ මේ ඒකක ස්වභාවය මෙතන එන්නේ මොකක්ද එහෙනම්? m වර්ග s ඍණ 2 එන්නේ. සමාන වෙන පුතේ කාටද එහෙනම්? චලිත ප්‍රවේගයේ වර්ගයට. දැන් මට ඕන පුතේ චලිත ප්‍රවේගයේ වර්ගය නෙමෙයි. චලිත ප්‍රවේගයේ වර්ගය නෙමෙයි ඕන. චලිත ප්‍රවේගය ඕන. එහෙනම් මට සිද්ධ වෙනවා පුතේ චලිත ප්‍රවේගය හොයන්න. දෙපැත්තෙම වර්ගමූලය දාන්න උත්තරයක් ගන්න පුළුවන් පුතාට. එහෙනම් පුතේ මම මෙතනටම දාන සුළු කිරීම දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මෙතනටම වර්ගමූලය දානවා. පුතාට පේනවා මේ තියෙන වර්ගෙට වර්ගමූලය කැපිලා ගිහිල්ලා v කියලා එනවා. චලිත ප්‍රවේගය එනවා. පුතාට මෙන්න මේ කියන ඒකක ස්වභාවයන් සුළු කරොත් එහෙම මෙතන තියෙනවා පුතේ වර්ගයක් තියෙනවා. ආපහු මෙතන තියෙනවා ඒත් වර්ගයක්. පේනවද? මෙතන තියෙන්නේ ධන වර්ගයක්, මෙතන තියෙන ඍණ වර්ගයක්. එතකොට මේකේ ඒකක ස්වභාවය ඉන්නේ පුතේ මෙතන තියෙන කොටස් වල කපලා යනවනේ. ms ඍණ 1 තමයි ඒකක ස්වභාවය වෙන්නේ. ms ඍණ 1. පුතාට තේරෙනවා මේ මෙතන ධන කොටසක් තියෙන නිසා එතන ධන 1 අපි ලියන්නේ නැහැ. ඔයා දන්නවා. මෙයා ඍණ 1 නම් ඍණ 2 නිසා එයාගේ වර්ගමූලය අපි අරගත්තට පස්සේ ඍණ 1යි එන්නේ. ඒකත් පුතා දන්නවා. හැබැයි මෙයා ඍණ 1 නිසා ඒක ලියනවා අපි. ඒක ලියනවා. මෙයා ධන 1 නිසා අපි ඒක ලියන්නේ නැහැ. තේරුණාද? දැන් පුතේ මට කියන්නේ නම් වර්ගමූල 50 දැන් ඉන්නේ. ඒ කියන්නේ මූල ඇතුලේ ඉනෝ වර්ගමූල 50. දැන් ඒකක විතරයි මේ සුළු කරලා දෙන්නේ. ඒකක විතරයි පුතේ මේ සුළු කරලා දෙන්නේ. දැන් පුතා තේරුම් ගන්න ඕන ඇතුලේ කවුද ඉන්නේ නම් මූල 50 ඉන්නවා. මූල 50 කියන්නේ පුතේ කවුද එහෙනම් මම පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්නම් මේ පැත්තෙන්. මූල 50 කියන්නේ පුතේ 25 වැඩි කිරීම 2. 25 වැඩි කිරීම 2. අපිට මූල 50ම ලියන්න පුළුවන්. ඒකක ස්වභාවය පුතේ ඇවිල්ලා තියෙන්නේ කොහොමද එහෙනම්? ms ඍණ 1කින් ඇවිල්ලා තියෙන්නේ. ms ඍණ 1කින් ඇවිල්ලා තියෙන්නේ. දැන් පුතාට පේනවා 25ට වර්ගමූලයක් තියෙනවා මේ 25ට වර්ගමූලයක් තියෙනවා 5යි. එහෙනම් v සමානයි 5යි මූල 2යි ms ඍණ 1. මේක ළමයි හොඳට අහගන්න. කිසිම තැනක කිසිම පොයින්ට් එකක් වරද්දලා නැහැ. හොඳට බලන්න ඒකක ස්වභාවයෙන් ගානට ඇවිල්ලා තියෙනවා ලකුණු අඩු කරන්න බෑ. ප්‍රධාන ආදේශයෙන් හරි උපාදේශයන් වලට සියලු තැන් වලට ඒකක ස්වභාවයන් ආදේශ වෙලා තියෙනවා. ආපහු අවසාන පිළිතුරට ඒකක සමගව ලැබිලා තියෙනවා. පුතාලා කටපාඩම් කරලා පමණක් කෙලින්ම ප්‍රවේගය නම් ms ඍණ 1යි
ස්කන්ධය නම් කිලෝග්‍රෑම් එහෙම යන්න එපා. ඒක ඔයගලන්ට පස්සේ කාලෙක ටිකක් අප්සෙට් වෙයි. පස්සේ කාලෙක අවුල් වෙයි. ඒක නිසා මෙන්න මේ මම ආදේශ කරපු ක්‍රමවේදයට පොඩ්ඩක් ආදේශ ගන්න පුරුදු වෙන්න. මෙතන අදාළ තියෙන ජූල් ආදේශය පුතාට පුළුවන් නිව්ටන් මීටර කරගන්න. නිව්ටන් මීටර ආදේශයෙන් පුතේ නිව්ටන් පුතාට ගන්න පුළුවන් කිලෝග්‍රෑම් ms/2 ආදේශයක්. ආපහු මෙතන මීටරකින් වැඩි කරන්න ඕන. වැඩි වෙනවා දෙකෙන්. සරල දේවල්. පුතා තේරුම් ගන්න ඕන ඒකක ස්වභාවයන් නිවැරදිව ආදේශ කරොත් එහෙම හරියටම අවසාන උත්තරේට ඒකක ස්වභාවයක් ගන්න පුළුවන් කියලා. කියන්න දිමුතු ප්‍රශ්න තියෙනවා. අහන්න. දිමුතු ප්‍රශ්නයක් තියෙනවද? අයි m වලින් වැඩි උනේ m වලින් වැඩි වෙන්නේ ඇයි? හොඳ ප්‍රශ්නයක්. ඉන්න අහන්න කියන්නේ. ජූල් කියන්නේ පුතේ නිව්ටන් මීටරනේ. ජූල් කියන්නේ කවුද? නිව්ටන් මීටර. මේ පේනවද? හරි. මෙතන තියෙන නිව්ටන් වෙනුවට තමයි මේ මෙන්න මේ කියන ආදේශය ගත්තේ. බලන්න. කිලෝග්‍රෑම් ms/2 කියන ආදේශය මම අරන් තින්නේ නිව්ටන් වෙනුවට. හැබැයි මෙතන තියෙන නිව්ටන් විතරක්ද? මෙතන මීටරුත් තියෙනවා. එහෙනම් නැවත මෙයා මීටරකින් වැඩි කරන්න. හේතුව අපි මේ ගොඩනගන්නේ ඒකක ස්වභාවය. ගොඩනගා ගන්න මොකද්ද? අවසාන පිළිතුරට කෙලින්ම ඒකක දාන්න නැතුව මෙච්චරයි කියලා අපි මෙතනින් ඒකේ ගොඩනගා ගන්න. කොහොමද එන්නේ කියලා හරියට. එතකොට පුතේ හොඳට බලන්න ආපහු වැඩි වෙන්න ඕන දෙකෙන්. යාට ඒකක ස්වභාවයක් නැහැ. හැබැයි පුතේ මෙතන තියෙන කිලෝග්‍රෑම් 5 බෙදීමක් ආකාරයෙන් පල්ලයට යන්න ඕන. මෙතන තියෙන කිලෝග්‍රෑම් වලට ඒ කියන්නේ නිව්ටන්ගේ ඇතුලේ තියෙන කිලෝග්‍රෑම් වලට පල්ලයට තියෙන කිලෝග්‍රෑම් කපල යනවා. එතකොට එන්නේ පුතේ මොකක්ද එහෙනම් m වැඩි කිරීම m. ඔන්න m වර්ගය වුණා. ආපහු මෙතන තියෙනවා පුතේ s/2 තප්පර වර්ගයට කියන එක තියෙනවා මේ. තේරුණාද? එතකොට ඔයා දන්නවා ප්‍රවේගය කියන්නේ සම්බන්ධ ප්‍රවේගය අපෙන් ඇහුව වුණාට ප්‍රධාන පදේ තනි වෙන්නේ ප්‍රවේගයේ වර්ගය. එහෙනම් ප්‍රවේගයේ වර්ගයේ ඒකක ඉන්නේ මොනවාද පුතේ? m වර්ග s/2. m වර්ග s/2. අපිට ප්‍රවේගය හොයන්න ඕන නිසා නැවත වර්ගමූලෙ දෙපැත්තේ දානවා. නැවත දෙපැත්තේ වර්ගමූලෙ දානවා. එතකොට පුතේ මෙතන තියෙන වර්ගයට මේ වර්ගමූලෙ කැපිලා ගිහිල්ලා නැත්නම් භාගී බලයට කපලා ගිහිල්ලා v තනි වෙනවා. මේ තියෙන පුතේ සංඛ්‍යාත්මක සුළු කිරීම පුතාට ගන්න පුළුවන් 25 වැඩි කිරීම දෙක ආකාරයෙන්. තේරුණාද? 25 වැඩි කිරීම දෙක ආකාරයෙන් ආදේශ කිරීම කරන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මේ තියෙන ඒකක ස්වභාවය පුතාට ගත්තොත් එහෙම පුතාට පේනවා මෙතනත් වර්ග තියෙන්නේ. එහෙනම් පුතාට පුළුවන් මෙතන තියෙන ධන වර්ගයේ පුතේ එහා පැත්තට රන් යන. ඒතර වර්ගමූලය අන්තිම උත්තරේ මොකද? අන්තිම උත්තරේ 5යි මූල 2යි ms/1. අන්න අග පේන්නේ නැහැ. කැමරාව චුට්ටක් කරකවන්න ඕනේ. බලන්න. මෙතන තියෙන ms/1. ඒ කියන්නේ මේ අදාළ ඒකක ස්වභාවය මම නිර්මාණය කරගෙන තියෙනවා. පේනවද? මෙතන තියෙන වර්ග අදාළ වර්ගමූල ප්‍රකාශන අරගෙන මෙතන තියෙනවා පුතේ ධන 1 තමයි තියෙන්නේ. අපි ඒක ලියන්නේ නැහැ ධන 1. තේරුණාද? හැබැයි මෙතන තියෙන ඍණ 2 වර්ගමූල ආකාරයෙන් ගියාට පස්සේ ඍණ 1 වෙනවනේ. එයා ඍණ නිසා අපි ලියනවා. එතකොට ms/1 එකෙන් එන්නේ. හරි නේද? මම පොඩ්ඩක් කැමරාව තිබ්බ විදිහට ගන්නවා. හොඳේ? කවන්න නැහනේ. සර් ඔව්. සර් උතන දශම සංඛ්‍යා වලින් දීපොත් ගන්න. අවුලක් නැහැ. දැන් කැල් භාවිතා කරන්න පුළුවන් ඕගලන්ට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සරලව කියනවා නම් 50 වර්ගමූලය හොයලා දශම සංඛ්‍යාවෙන් තිබ්බ කියලා කිසිම ගැටලුවක් නැහැ. දැන් මම අර ගත්තේ පුතේ මොනවාද 5යි මූල දෙක ආකාරයෙන්. එහෙම ගැටලුවක් නැහැ. තව ප්‍රශ්න? කැල් භාවිතා කරන්න පුළුවන් නිසා දශම ස්ථාන දෙකකට තියන්න. දශම ස්ථාන දෙකකට උත්තරේ තියන්නේ. හරි. වෙන ප්‍රශ්න? නෑනේ. හරි ඊළඟ ගාන ලියමු. ඊළඟ ගාන ලිය ගන්න. හරි මේක තව ලියන කට්ටිය ඉන්නවද? මේ ගාන තමන්ගේ අඩුපාඩු සහිතව තමන් ලියාගත්තේ. ඒකක ස්වභාවයන් ආවේ නෑ. සංඛ්‍යාත්මක පිළිතුරු විතරයි ගත්තේ. එහෙම ළමයි ඉන්නවද? වෙලාව දෙන්න ලියා ගන්න. රකල කියන්න. එහෙම ළමයි ඉන්නවද? ඒකක ස්වභාවයන් එක්ක උත්තරේ ගත්තු නැති ළමයි ඉන්නවද? 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 නෑනේ. හරි. එහෙනම් වෙලාවක් රෙකෝඩින් පොඩ්ඩක් කියමුණු ෂේප් එකේ පොඩ්ඩක් එක ලියා ගන්න. හරි. අනික කට්ටිය ලියලා තියෙන්නේ. හරි. පල්ලෙන් ලියා ගන්න ගානක් 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් 108යි පැයට කිලෝමීටර්. මෙන්න 108යි ළමයි පැයට කිලෝමීටර්. කිලෝ කියන්නේ සිම්පල් k ඈ. ඒව ලියා ගන්න. 108යි පැයට කිලෝමීටර් ප්‍රවේගයකින්
හිමින් කියන්නේ. හරි. 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් පැයට කිලෝමීටර් 108ක පැයට කිලෝමීටර් 108ක ප්‍රවේගයකින් මේක ඒකක පරිවර්තන. හරිද? පැයට කිලෝමීටර් කන්වර්ට් කරගන්න වෙනවා. හරි. ප්‍රවේගයකින් චලනය වේ. සර් චලනය වේ. කියන්නේ මයි පොඩ්ඩක් කියන්නකෝ. හරි ලිව්වට කියන්නකෝ. හොඳට අහගන්න ළමයි සිග්නල් අවුලක් තියෙනවද මගේ? මං හිතන්නේ නැහැ සිග්නල් අවුලක් තියෙනවා කියලා. මම GB ප්‍රමාණයක් දැන් අප්ඩේට් කරලාම යාවේ පන්තිය. වහිනවා වහින ප්‍රශ්නේ තියෙන්නේ. හරි මට එහෙනම් කියන්න ළමයි ඇහුණ කොටස කොහොමද තියෙන්නේ? ඔයගොල්ලෝ අන්තිමට ඇහුනේ කොහොමද? ලියා ගන්න බැරුණු ටික කියන්නකෝ. මම ඊටු කියන්නම්. කොච්චර ගන්න ලියාගත්තද ඔයගොල්ලෝ? 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් පැයට කිලෝමීටර් 108ක ප්‍රවේගයකින් චලනය වේ. නැත්තම් ගමන් කරයි කැමති විදියක්. චලනය වේ. හරි නේද? එමෙ ස්කන්ධය අත් කරගන්නා රේඛීය චාලක ශක්තිය ගණනය කරන්න හරි රූප සරණක ළමයි අඳින්න සරල දේවල් ඈ මහා ලොකු සංකීර්ණ දේවල් නෙමෙයි බලන්න දැන් රූප සරණ අඳින පොඩි පැටර්න් එකක් තියෙනවා මම අර කියලා දුන්නානේ මෙහෙම රවුමක් අඳින්න එයාගේ ස්කන්ධය m කොච්චරද ගාන දුන්නා නම් ලියා ගන්න 5 කිලෝග්‍රෑම් චලිත ප්‍රවේගය මෙයා විසික් කරනකොට චලිත ප්‍රවේගයක් තියෙනවා පුතා හිතන්න මේ දිශාවට තියෙන්නේ චලිත ප්‍රවේගය මේ දිශාවට එයාගේ චලිත ප්‍රවේගය දුන්නේ හරි අමුතු පැටර්න් එකට. ඒ පැටර්න් එකත් එක්ක ලියන්න. කමක් නැහැ ගැටලුවක් නැහැ. 108යි පැයට කිලෝමීටර්. පැයට h ඍණ 1 එන්නේ. පැයට කිලෝමීටර්. තේරුණාද? මෙයාව දීලා නැහැ. ms ඍණ 1 එන්නේ. ඒ කියන්නේ තප්පරයට මීටර ආකාරයෙන් දීලා නැහැ. හොඳට අගන්න කියන දේ පැයට කිලෝමීටර් වලින් දීලා තියෙන 108යි කියලා. එහෙනම් මෙයාව කන්වර්ට් කරගන්න වෙනවා ms ටන එකට. තප්පරයට මීටර වලට කන්වර්ට් කරගන්න වෙනවා. එහෙනම් මෙන්න මේ පරිවර්තනය කරන් ඉන්න ඕන ගාන හදන්න. මෙයාගේ ඔහොම ප්‍රවේගයක් අත් කරගනිද්දි මේ අදාළ ස්කන්ධය මෙයාට රේඛීය චාලක ශක්තියක් අත් වෙනවා. ලීනියර් කයිනටික් එනර්ජි එකක් අත් වෙනවා. ඒක ගානේ අහනවා කොච්චරක්ද කියලා. ඔන්න රූප සටහන. ස්කන්ධය m කිලෝග්‍රෑම් වලින් කීයද පුතේ නම් කිලෝග්‍රෑම් වලින් 5යි. චලිත ප්‍රවේගය දුන්නා. අපි හිතනවා මේ දිශාවට කොච්චරක් වෙනවද? 108යි පැයට කිලෝමීටර්. පැයට කිලෝමීටර්. h ඍණ 1. පැයට කියද්දි h ඍණ 1 වෙනවා. තේරුණාද? හරි. මෙයාව අපි සම්මත ඒකක වලින් ආදේශ කරොත් එහෙම පුතා දන්නවා ප්‍රවේගය සම්බන්ධ හැඟීම අපි ගන්න ms ඍණ 1කින්. එහෙනම් මේ තියෙන පැයට කිලෝමීටර් පරිවර්තනය කරන්න වෙනවා තප්පරයට මීටර බවට. එහෙම ආදේශයක් කරගෙන තමයි අපි මෙතනට එන්න ඕන. ඇවිල්ලා පුතේ හොයන්න ඕන කවද එහෙනම් රේඛීය චාලක ශක්තිය හොයන්න ඕන. මේ තියෙන්නේ තව මොඩල් එකක්. නැත්නම් ආකෘතියක්. පළවෙනි මොඩල් එක දැන් ප්‍රැක්ටිස් කරන්න. ඒව නම් සරල ගණන්. දැන් මේ මොඩල් එකට එකඟව ගාන හදන්න තියෙන්නේ. හරි. මුලින්ම ලියා ගන්න ළමයි ඒකක පරිවර්තන. ඒකක පරිවර්තන. දැන් පුතේ පුතාට තියෙනවා ඒකක පරිවර්තන කරන්න. මොනවද තියෙන්නේ? පැයට කිලෝමීටර් පරිවර්තනය කරන්න ඕන තප්පරයට මීටර ආකාරයෙන්. පරිවර්තනය කරන්න ඕන. හරි. මේ පැත්තේ ආදේශය පුතේ මේ පැත්තට එකඟව හදාගන්න බෑනේ. සරල දෙයක් තියෙන. මහලොකු දේවල් නෙමෙයි. පොඩ්ඩක් බලන්න.
ලියා ගන්න මෙයාගේ අගය කීයද 108යි මොනවාද පුතේ පැයට කිලෝමීටර් හොඳට දාගන්න ගණිතමය කොටස් බැරි කට්ටිය ඉන්නවා නම් චුට්ටක් බලා ගන්න එයාව කන්වර්ට් කරන්න ඕන පුතේ කවුරු බවටද ms ඍණ එක බවට පරිවර්තනය කරන්න ඕන හරි එහෙනම් මේ තියෙන ඍණ එක පුතේ ඒ කියන්නේ මෙන්න මේ කාලය කියන හැඟීම පැය වලින් ආදේශ වුණේ මෙතන කාලය කියන හැඟීම ආදේශ වුණේ පුතේ තප්පර වලට එහෙනම් පුතාට බැරිද මේක මෙහෙම ලියා ගන්න මෙන්න මෙහෙම ලියා ගන්න බැරිද කිලෝමීටර් බෙදීම එයා තමයි විස්ථාපනය පිළිබඳ හැඟීම කාලය පිළිබඳ හැඟීම් පුතේ මොකක්ද එහෙනම් මෙතන පැය h මේ තියෙන h ඉහළට යනකොට තමයි h ඍණ 1 වෙන්නේ හොඳට ආගන්න කියන එක මේ තියෙන h ඉහළට යනකොට h ඍණ 1 බවට පත් වෙනවා හරි මේ පැත්තේ තියෙන ආදේශය පුතේ මොකක්ද එහෙනම් එන්නේ මෙතන විස්ථාපනය කියන හැඟීම පුතේ මීටර වලින් එනවා කාලය කියන හැඟීම පුතේ තප්පර වලින් එනවා හරි මේ තියෙන ධන තප්පර පුතේ ඉහළට යනකොට තප්පරයට ආකාරයට එනවා එතකොට අපි කියන එක තප්පරයට මීටර කියලා හරි දැන් පුතේ මඩ කියන්න මෙන්න මේ කිලෝමීටර් ඔන්න ඒ සෙට්ටෙන් බලා ගන්න කිලෝමීටර කියන ආදේශය බලාපොරොත්තු වෙන්නේ කවුරු විදියට මේ එකකේදී දැන් මේ තියෙන කිලෝමීටර කියන එකක ස්වභාවය බලාපොරොත්තු වෙන්නේ මීටර විදියට නැත්තම් සම්මත එක හදාගන්න බෑනේ අපිට කාලය කියන හැඟීම පුතේ බලාපොරොත්තු වෙන්නේ තප්පර වලින් බලාපොරොත්තු වෙන්නේ හරිම සරල දෙයක් තියෙනවා හොඳට අහගන්න එහෙනම් මෙතන ආපු අගේ පුතා දන්නවා කීයද එහෙනම් එන්නේ මෙතනට එන්නේ 108 නේ එහෙනම් පැයකදී මෙයා කොච්චරක් යනවද පැයකදී මෙයා කොච්චර දුරක් ගමන් කරනවද පැයකදී කිලෝමීටර කොච්චරක් යනවද 108ක් ගමන් කරනවා සරල දේවල් පුතාලා මයික් එක ඔන් කරලා කතා කරන්නේ හරි එහෙනම් 108යි පුතේ කිලෝමීටර තමයි ඉහළින් තියෙන්නේ මෙයා බෙදෙනවා පුතේ එකයි පැය වලින් බෙදෙනවා එකයි පැය වලින් මොනවා වෙනවද පුතේ බෙදෙනවා එහෙනම් මේක තමයි අපි කියන්නේ පැයට කිලෝමීටර 108යි කියලා පැයට කිලෝමීටර 108යි කියලා මේක උච්චාරණය කරන්නේ මේ පැටර්න් එක එහෙනම් විස්ථාපනය කියන හැඟීම පුතේ අපි කිලෝමීටර ආදේශයක් කාලය කියන හැඟීම පැය ආදේශයක් පුතාට තේරෙනවා දැන් පුතේ මට කියන්න අපි මෙන්න මේ ඒකකය හදාගන්න නම් ඉහළ ආදේශය බලාපොරොත්තු වෙන්නේ මොනවා වලින්ද මම සරල ප්‍රශ්නයක් අහන්නේ ඉහළ ආදේශය බලාපොරොත්තු වෙන්නේ මොනවා වලින්ද කියන්නේ ඉහළ ආදේශය බලාපොරොත්තු වෙන්නේ මොනවා වලින්ද පුතාලා මේ හරියටම මේ කන්වර්ට් කරලා දැනගන්න මේක වෙන්නේ මේ පැටර්න් එකට කියලා තේරුණාද ගණිතමය ආකාරයෙන් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න පුතේ මෙන්න මේ කියන කිලෝමීටර ආදේශය බලාපොරොත්තු වෙන්නේ මොනවා බවටද සරල ප්‍රශ්න මේවා මීටර වලට එහෙනම් පුතේ මට කියන්න මෙයාව මම කීයෙන් වැඩි කරන්න ඕනද මීටර කරගන්න ඒ කියන්නේ කිලෝමීටර 108 මීටර කරගන්න කීයෙන් වැඩි කරන්න ඕනද 1000යි 100ෙන් බලහන් ඔය වෙලා තියෙන ඕක දන්නේ ඔයා බැනලා වැඩකුත් නෑ අපිට ඈ හරි කියන්න කීයෙන් වැඩි කරන්න ඕන දැන් එක ළමෙක් කියනවා 100යි කියලා වඩා හොඳයි ඈ හරි මෙයාව 1000න් වැඩි කරන්න ඕන ළමයි 108 1000න් වැඩි කරන්න කවුරු බවට පත් කරන්නද මීටර බවට පත් කරන්න එහෙනම් ඉහළ ඒකක ස්වභාවය මීටර බවට ආදේශ වුණා ඒ කියන්නේ විස්ථාපනය කියන හැඟීම මීටර බවට පරිවර්තනය වුණා කාලය කියන හැඟීම පුතේ ඒ කියන්නේ කාලය කියන හැඟීම තප්පර වලින් ආදේශ වෙන්න ඕනේ එහෙනම් මෙතන පැයකට තප්පර කොච්චරක් තියෙනවද පුතා හිතන්න පැයකට තප්පර කොච්චරක් තියෙනවද 3600ක් තියෙනවා එහෙනම් 3600යි ධන තප්පර වලින් පුතේ බෙදෙන්න ඕන හරි පුතේ මේක සුළු කිරීමක් කරන්න කීය දෙන්නේ පුතාට පුළුවන් 108 1000න් වැඩි කරන්න බෙදන්න තියෙනවා කීයද පුතේ 3600න් එහෙනම් මෙතන තියෙන බිංදු දෙකට මෙතන තියෙන බිංදුවෙන් මම කපලා දානවා එතකොට 1080 බෙදන්න තියෙන 36න් කීයක් එනවද 90යි කීයක් එනවද එදදාස් 80නේ හරි ඉහළ ස්වභාවය පුතේ බලන්න මේක දැන් ගණිතමය කොටස එන්නේ පුතේ කීයද එනං 1080 බෙදන්න තියෙනවා කීයද එනං 36න් බෙදන්න තියෙනවා ඉහළ ස්වභාවය පුතේ මීටර පහළ ස්වභාවය තප්පර ධන තප්පර ඉහළ ස්වභාවය අපි ගත්තොත් එහෙම පුතේ මෙන්න මේ තියෙන පහළ ස්වභාවය ඉහළට ගත්තොත් එහෙම එයාගේ දර්ශක ස්වභාවය වෙනස් වෙනවා ධන තිබුණොත් ඍණ වෙනවා ඍණ තිබුණොත් ධන වෙනවා එහෙනම් මේ තියෙන ධනනේ ධන තියෙන කොටස ඉහළට එනකොට ඍණ වෙනවා එහෙනම්
තප්පරයට මීටර ආකාරයෙන් ආදේශය එනවා. එහෙනම් මතක තියාගන්න පුතේ, මතක තියාගන්න. දැන් පුතා මේ ඒකක පරිවර්තනය නිවැරදිව කන්වර්ට් කරගත්තා. නිවැරදිව කන්වර්ට් කරගත්තා. එහෙනම් පුතා මෙතන ලියා ගන්න. දැන් පුතා මෙන්න මේ කියන 108යි පැයට කිලෝමීටර් පරිවර්තනය කරා කවුරු බවටද? තප්පරයට මීටර ආකාරයෙන්. උත්තරේ කොච්චරක් ආවද? උත්තරේ පුතාට ආවත් 30යි ms ඍණ 1යි කියලා. මෙන්න මේ ගානේ වැදගත්ම පොයින්ට් එක පුතේ මෙයා. මෙයාව දන්නව නම් මෙයාව හදන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෙමෙයි. සර් කන්වර්ට් කරගන්න මේක ඕ කියන්නේ. ඔතන බෙදන්න නැතුව කෙලින්ම ඕකම ගිහිල්ලා අතනට ආදේශ කරු. ඒ කියන්නේ මට ළමයි තේරුන්නේ නැහැ. ඒ කියන්නේ ඔතන දැන් අර TIMS ඍණ එක ගන්න නැතුව ඔව්. අනිත් එක ගිහිල්ලා එහෙම ආදේශ කරු. මේකට ආදේශ කරන්න ගියොත්ද? නෑ නෑ නෑ. ඔය ඔතන TIMS ඍණ එක කියලා අපි උත්තරයක් ගත්තා ඔතන. ඒක ඒ බෙදලානේ ගත්තේ. එහෙම බෙදන්නේ නැතුව බෙදන්න නැතුව ගන්න විදියක් තියනවද? ගන්න දෙයක් නැහැ. බෙදීම කායෙම ගිහිල්ලා තියලා. ඒ කියන්නේ ඒ කියන්නේ ඔය මොනවා තියෙන්නේ 100ට වැඩි කිරීම 10 මීටර පස්සේ අර 30 බෙදීම 36යි තත්පර කියලා. 36යි තප්පර නෑ ඔය පල්ලෙහාදී ඔය තියෙන මෙන්න මේ සුළු කිරීමද? ඔව් ඔව්. හරියට. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට මේ වෙන වැඩේ තේරෙනවා නම් මේ වෙන වැඩේ තේරෙනවා නම් මේ පියවරට ආදේශ කළ කෙලින්ම ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේ තේරෙන්නේ නැති කෙනාට තමයි මම මේ කියලා දුන්නේ. ඒ කියන්නේ මෙතන වෙන වැඩේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කෙනාට තමයි මෙන්න මේ ප්‍රධාන ඒකක ස්වභාවය අපේක්ෂා කරන ඒකකේ ලියාගත්තා. ඒ කියන්නේ මෙන්න මේ අපිට දුන්න මොකද්ද? පැයට කිලෝමීටර කියන ඒකකේ අපිට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ තප්පරයට මීටර ආකාරයෙන්. ඒක තමයි මම මේ ලියලා තියෙන්නේ. එහෙම වෙනකොට මෙහෙම වෙන්න ඕන කියන හැඟීමයි තියෙන්නේ. පුතාට මේක දැන් තේරෙනවා නම් අපි ඒකක පරිවර්තන වලදී මේවා කතා කරලා තියෙනවා කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒකක පරිවර්තන වල තියෙන දැනුම තියෙනවා නම් සාමාන්‍යයෙන් මෙන්න මේ පියවර අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පියවර අවශ්‍ය වෙන්නේ නැහැ. පුතාට පුළුවන් මෙන්න මේ කියන කොටස ලියාගෙන කෙලින්ම ගාන හදන්න දාන්න 30යි ms ඍණ 1යි කියලා. තේරුණාද? ඒක අමතක කෙනෙක්ට තමයි ළමයි පොඩ්ඩක් මතක් වෙන්නත් එක මෙන්න මේක වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ නිල් පාටින් ඇඳපු ටිකේ කියලා දුන්නේ. ශමාර හරිද? තේරුණාද? ශමාර හරිද? හරියට. හරි. ඒ කියන්නේ ඔයා මේක ලියලා ගාන හැදුවා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳේ. මේක ලියන්නේ ඒකක ස්වභාවය කොහොමද එන්නේ කියලා ඕගොල්ලන්ට හොඳින් තේරුම් ගන්න. හේතුව ළමයි මේ තියරි පන්තියක්. තියරි පන්තියේදී පුතා දැනගන්න ඕන මේව කොහොමද වෙන්නේ? මේව කොහොමද කන්වර්ට් වෙන්නේ? කොහොමද අපි පැටර්න් හදාගන්නේ? ඒකක සුළු වෙන්නේ? කොහොමද නිකන් කටපාඩම් කරන්නේ නැතුව ටක් ගාලා මේ විදිහට ගන්නෙ? ක්‍රමවේද තියෙන්න බෑනේ. ඒ නිවැරදි දැනුම තමයි මෙතනදී අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ මේ පැටර්න් මේවා ආකෘති මේ ආකෘති පුතා හරියට අල්ලගත්තොත් එහෙම එක ආකෘතියක් හරියට අල්ලගන්න. මේකෙන් ළමයි ගණන් 50ක් හදන්න ඕනේ නැහැ. මේ ගානම වෙනස් කළා ගණන් 50ක් හදන්න ඕනේ නැහැ පුතා. පුතා මේකෙන් ගණන් දෙකක් හදන්න ගෙදරදී. පුතාට මේ පැට්‍රිස් එක එනවා. හැබැයි මම කවදාකවත් මේ ගාන දැන් කියලා දුන්නාට පස්සේ මේ જાතියේ ගානක් තව පාරක් හදන්නේ නැහැ. ඒක බොහෝ දුරට හදන්නේ වෙනම කතා කරනවා ඇරෙන්න. එක ළඟ එක જાතිය ගණනය කිරීම කරන්නේ නැහැ මං සාමාන්‍යයෙන්. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ කරද්දි පාඩම් කරද්දි පුතාලා මේව වෙනස් කරලා හදන්න කටු වැඩ කොළ තියාගන්න A4 කොළ ගෙනහලා තියාගන්න පොස්ට් කැප් කොළ ගෙනහලා තියාගන්න මේ වැඩවලට. එහෙම තමයි පාඩම් කරන්න SFT. නැතුව මේ සාමාන්‍යයෙන් අනිමිස ලෝචන පූජාවෙන් වගේ බලන් ඉදියා කියලා කවදාකවත් ගොඩ දාන්න බෑ නේද ප්‍රගීත්? හරි. දැන් මං හිතනවා මේක හරි කියලා. තව ලියන කට්ටිය ඉන්නවද? තව ලියන කට්ටිය නම් මම විනාඩියක් දෙන්නම්. මේක ලියන කට්ටිය ඉන්නවා නම් දැන් පොඩ්ඩක් මේ වහන්න කියන්නේ නැත්තම් රේඩියෝ තියෙනවා. හරි. ඒකක පරිවර්තන ලියා ගන්න වෙලාවක් දුන්නා. ඒ වෙලාව ප්‍රමාණවත් කියලා හිතනවා. හරි. දැන් ගණනය කිරීම කරන්න මම අර කලින් කිව්ව පැටර්න් එකට ගාන කරලා මට උත්තරයක් කියන්න. කී දෙන්නේ? කී දෙන්නේ? කිලෝ ජූල් වලට කන්වර්ට් කරන්න ඕනේ නැහැ ජූල් වලින් කියනවා. 2250යි. හරි. බලන්න චුට්ටක් කොහොමද එන්නේ කියලා. ළමයි ලියපු නැති කට්ටිය රෙකෝඩ් එක දාලා තියෙන්නේ. හරි. ලියපු නැති කට්ටිය පොඩ්ඩක් බලා ගන්න ළමයි. E සමානයි භාගයයි mv වර්ගය පළවෙනි මොඩල් එකේ සූත්‍ර ආදේශය. E කොච්චරක්ද? ඒක තමයි ගානේ අහන්නේ. භාගය ළමයි භාගයමයි. ස්කන්ධය ළමයි 5 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් වෙනවා. චලිත ප්‍රවේගය දැන් හොයාගත්තා.
හොයාගත්තට කමක් නෑ ළමයි මෙන්න මේක පොඩ්ඩක් ආදේශ කරලා පෙන්නන්න. ඒ කියන්නේ ගාන දෙන්න ප්‍රධාන தත්ත්වය ආදේශ කරන්න. තේරුණාද? ප්‍රධාන தත්ත්වය මොකද්ද පුතේ නම් අප දීලා තියෙන්නේ? 108යි පැයට කිලෝමීටර්. පැයට කිලෝමීටර්. එයාගේ පුතේ වර්ගය. එයාගේ වර්ගය මම ඒක ආපහු පාරක් ලියන්නේ නැහැ. මෙතන වර්ගය දානවා. පුතා තේරුම් ගන්න ගාන දීලා තියෙන්නේ මෙන්න මේ ස්වභාවයෙන්. නමුත් මතක තියාගන්න පුතේ ප්‍රවේගය කියන හැඟීම අපි මේකෙන් ගන්න නැහැ. පැයට කිලෝමීටර වලින් ගන්න නැහැ. සම්මත ඒකක විදිහට අපි ගන්න පුතේ මොනවා වලින්ද එහෙනම්? අපි ගන්නේ තප්පරයට මීටර ආකාරයෙන්. එහෙනම් එයාගේ ආදේශ දැන් ලියා ගන්න. අර කන්වර්ට් කරපු උත්තරේ තමයි ඊළඟ පියවරේ ආදේශ වෙන්න ඕන. භාගය වැඩි කිරීම 5 කිලෝග්‍රෑම් වැඩි කිරීම දැන් මෙයාව කන්වර්ට් කරානේ 30යි ms ශ්‍රණ එක වැඩි කිරීම 30යි ms ශ්‍රණ එක. නැත්නම් මට පුළුවන් අර කලින් ලියුවේ පැටර්න් එකකට ලියන්න මෙන්න මෙයාගේ වර්ගය කියලා. නැත්නම් මේකම මට ආපු පාරක් වැඩි කිරීමක් විදිහට ලියන්න පුළුවන් ගැටලුවක් නෑ. මම මේ වරහන දාලා වර්ගය දැම්මා. තේරුණානේ? හරි. එහෙනම් E සමානයි භාගය වැඩි කිරීම 5 කිලෝග්‍රෑම් වැඩි කිරීම පුතේ. මෙතන එන්නේ කොහොමද එහෙනම් 30යි ms ශ්‍රණ එක වැඩි කිරීම 30යි ms ශ්‍රණ එක. තේරුණාද පුතේ? හොඳට තේරුණාද කිව්ව එක? හොඳට තේරුණාද කිව්ව එක? හරි. මෙතනින් පුතේ සුළු කිරීමක් කරන්න. සුළු කිරීමක් කරන්න. E සමානයි. E සමානයි. මෙයාව කැපෙනවනේ. මෙයාව කැපෙනවනේ මෙතන 15යි. එහෙනම් 15 වැඩි කරන්න 30න් වැඩි කරන්න 5න්. උත්තරේ කී දෙන්නේ? කියන්න. අයින් කියන්න. 2250යි 2250යි. පුතාට පේනවා ඒකක ස්වභාවයෙන් කොහොමද එන්නේ කියලා. හරිනේ 2250 ඉන්නේ. හරි. ඒකක ස්වභාවයෙන් පුතේ කොහොමද එන්නේ? ඔව් ප්‍රශ්නයක් අහනවා කියන්න. මේ ඔය අපිට දැන් 30 වර්ගනේ ගන්න ඕනේ 30 ms වෙන එකේ. එතකොට ඒක මේ අර 30 ms වෙන එක වැඩි කිරීම 30 ms වෙන එක කියලා ලියන්න ඕනද නැත්නම් ඒක 900 කියලා ගත්තර කමන්නේ? එකපාර 900 කියලා ගත්තර ගමන් නැද්ද? 900 කියලා එකපාර ගන්න යන්න එපා. 900 කියලා ඔයා ආදේශ කරනවා නම් ඔයාට ආදේශ කරන්න වෙන්නේ 900 කියලා ආදේශ කරනවා නම් ඒ කියන්නේ මෙන්න මේක වෙන කොටස වරහන් ඇතුලේ ලියලා නැත්නම් වර්ග කරලා ලියන්න නැතුව ලියනවා නම් කෙලින්ම 900 ලියනවා නම් 900යි m වර්ග s වෙන දෙක ආකාරයෙන් ආදේශ කරන්න ඕනේ. කිව්වේ දේ හොඳට අහගන්න. පුතාලා 900 කියලා කෙලින්ම ලියනවා නම් ඈ පුතාලා ලියන්න ඕන m වර්ග s වෙන දෙක ආකාරයෙන්. එතකොට මෙතන එනවා පුතේ m වැඩි කිරීම m වර්ග s වෙන එක සහ s වෙන එක කියන දර්ශය එකතු වෙනවනේ s වෙන දෙකයි. එතකොට 900යි m වර්ග s වෙන දෙක. තේරුණාද? තේරුණාද? ඔව් සර්. අයින්නේ. තේරුණාද? ඔව් සර් තේරෙනවා. මයික් ඉවරනේ. එයා කියන එක ඇහෙන්නේ නැනේ. හරි මම හිතන් තේරලා ඇති. හරි. දැන් පුතාලා ලියන්නේ මේ පැටර්න් එක නිසා කෙලින්ම 900 ලියන්න එපා මම කියන්නේ. එහෙම ලියනවා නම් ඉතින් එහෙම ලියනවා නම් m වර්ග s වෙන දෙක ආකාරයෙන්. හරි. පුතාලා පේනවා මෙතන එනවා කිලෝග්‍රෑම්. මෙතනින් එනවා පුතේ m වැඩි කිරීම m වර්ග. මෙතන පුතේ එනවා මොකක්ද එහෙනම් s වෙන එකයි s වෙන එකයි s වෙන කැලි දෙකක් එනවා. එහෙනම් පුතාලා මතකද මම කියලා දුන්නා මතකද දන්නේ නැහැ කියලා දුන්නා මේවා. නිව්ටන් මීටර සමානයි ජූල්. එහෙනම් ජූල් සමානයි නිව්ටන් මීටර. මතකද කියලා දුන්නා? ජූල් සමානයි නිව්ටන් මීටර. තව පාලක් පොඩ්ඩක් පල්ලෙහෙන් මම ලියා ගන්නම්. ජූල් සමානයි නිව්ටන් මීටර. එතකොට නිව්ටන් කියන්නේ පුතේ කවුද එහෙනම්? නිව්ටන් කියන්නේ කිලෝග්‍රෑම් ms ඍණ 2 වැඩි කිරීම මෙතනින් එනවා මීටර. දැන් පුතේ මට කියන්න මෙතන එන්නේ ජූල් සමානයි නිව්ටන් මීටර්. හරි. ඒකම පුතේ නිර්මාණය වෙනව නේද මෙතන කිලෝග්‍රෑම් m වැඩි කිරීම m වර්ගය මෙතනින් එනවා පුතේ s වෙන දෙකනේ එන්නේ. බලන්න. මෙතන ඇවිල්ලා තියෙන්නේ ඒ කොටස නෙමෙයිද? ඇවිල්ලා තියෙන්නේ ඒ කොටස නෙමෙයිද? කිලෝග්‍රෑම් m වර්ග s වෙන දෙක නෙමෙයිද ඇවිල්ලා තියෙන්නේ. බලන්න. ඒකක ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ මේක නෙමෙයිද? ඔව් ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පුතා මතක තියාගන්න මේ තියෙන පුතේ මොකක්ද එහෙනම් 2250යි ජූල්. 2250යි ජූල් ලියා ගන්න. මම ලිව්වේ කොහොමද කියන්නේ තේරුම් නැත්නම් මේක ලියා ගන්න. ජූල් සමානයි නිව්ටන් මීටර්. නිව්ටන් කියන්නේ මොකද්ද පුතේ? කිලෝග්‍රෑම් ms ඍණ 2 වැඩි කිරීම මීටර්. ඒතකොට එන්නේ මොකක්ද එහෙනම්? කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2. ඔය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එයා ජූල්. දැන් රෙකෝඩ් එක ඔෆ් කරා.
වෙලාව. ඇති නේද ළමයි වෙලාව? හරි. මම හිතනවා ලියලා ඇති කියලා. ඊළඟ ප්‍රශ්න ලියා ගන්න පල්ලෙහෙන්. පල්ලෙහෙන් ලියා ගන්න. ඊළඟ මොඩල් එක 1500යි ජූල් 1500යි ජූල් රේඛීය චාලක ශක්තියක් සතු සර් දැන්ද කිව්වේ රේඛීය චාලක ශක්තියක් සතු 1500යි ජූල් රේඛීය චාලක ශක්තියක් සතු වස්තුවක් 10යි ms ඍණ 1 10යි ms ඍණ 1 10යි ms ඍණ 1 චලිත ප්‍රවේගයකින් ගමන් කරයි එම වස්තුවේ ස්කන්ධය කොපමණද එම වස්තුවේ ස්කන්ධය කොපමණද මයික් එක වැඩ නේද පොඩ්ඩක් බලන්න මයික් එකේ සෙන්ස් එක වැඩ නේද හරි විනාඩියක් කරගෙන තනියම හදන්න දැන් පුළුවන් ඔය හදන්න පොඩි දේවල් ඔය සමීකරණයේ තියෙන පද එහෙට මෙහෙට ගෙනියන්න තියෙන්නේ පොඩි දේවල් තාම පැට්‍රිස් කරන ඒවා යන්නේ ඊට පස්සේ පද්ධති වල ගණන් වලට එනවා ඒවා අමාරුයි ඊට කලින් මේව ගොඩ දාගන්න माइक ऑफ करती रिकॉर्डिंग ऑफ कर रिकॉर्डिंग नहीं ऑफ कर हां इतनी बटन नहीं दे ඇති වෙලාව බලන්න ළමයි මේ අපේ සිලබස් එකේ ප්‍රක්ෂිප්ත කියලා පාඩමක් උගන්වන්නේ ප්‍රක්ෂිප්ත මතක තියාගන්න ප්‍රක්ෂිප්ත අපි කතා කරන්නේ නැහැ මෙහෙම විෂිකරණ ඒවා මේව ස්කන්ධ ළමයි මෙන්න මෙහෙම අපි දැන් එක්ක විසික් කරන්නේ ළමයි සිරස්ව ඉහළට කොහොම ගණන් හදනවා නමුත් මෙන්න මෙහෙම ගණන් හදන්නේ වට කියනවා ප්‍රක්ෂිප්ත කියලා. ප්‍රක්ෂිප්ත ගණනය කිරීම කරන්නේ තේරුණාද? හරි. ඒක අපි පොඩ්ඩක් කතා කරමු ගණන් වලදී. එතකොට මෙන්න මේ ගණනය කිරීම සිලබස් එකට අදාළ නැහැ. අපි විසික් කරන්නේ සිරස්ව ඉහළට. මෙහෙම ආනතව විසික් කරන්නේ. එතකොට පුතේ මේ තියෙන අපිට සිද්ධ වෙනවා ප්‍රවේග පුතේ අදාළ නාමකරණයක් කරන්න. එතකොට කෝණයේ පැත්තට cos කෝණයෙන් ඉවතට sin ආකාරයෙන් අපිට සිද්ධ වෙනවා ප්‍රවේගයේ කොටස් දෙකකට බෙදන්න. v sin θ v cos θ ආකාරයෙන්. ඒව නෑ හොඳේ. හරි. නිකන් කිව්වේ පොඩ්ඩක් ඔලුවට දාගෙන ඒක ටිකක් අමතක කරලා දාන්න. සිලබස් එකට දාලා නෑ. ප්‍රක්ෂිප්ත උගන්වන්නේ නෑ ඔයගොල්ලන්ට. තේරුණාද? හරි. ගාණ දෙනවා පුතේ. ගාණ දෙනවා ස්කන්ධය අර මම කලින් කිව්ව පැටර්න් එකටම යන්න. එතකොට ඔයගොල්ලන්ට අමතක වෙන්නේ නැති වෙයි. ස්කන්ධය දෙන්නේ නෑ. යා m ගානේ අහන්නේ යාව. මෙයාගේ තියෙනවා පුතේ මොකක්ද එහෙනම් ප්‍රවේගයක්. කොච්චර ප්‍රවේගයක් තියෙනවද v සමානයි 10යි ms ඍණ 1යි චලිත ප්‍රවේගය පුතේ මේ දිශාවට තියෙන්නේ චලිත ප්‍රවේගයක් තියෙනවා ස්කන්ධයක් තියෙනවා එහෙනම් මේ වස්තුවට අත් වෙන පුතේ ලීනියර් කයිනටික් එනර්ජි එකක් අපි කියනවා රේඛීය චාලක ශක්තියක් ඒක පුතේ අගය වශයෙන් ගත්තොත් එහෙම 1500ක් ජූල් හරි මෙන්න මේ දත්ත පදනම් කරගනිමින් නොදන්නා දත්තය හොයාගන්න පුළුවන්. සරල ගණනය කිරීමක් කරන්න තියෙන්නේ. බලන්න පුතේ. E සමානයි භාගයයි mv වර්ගය. E කොච්චරක්ද? E 1500යි ජූල් සමානයි භාගය වැඩි කිරීම. ස්කන්ධය පුතේ දන්නේ m වැඩි කිරීම. චලිත ප්‍රවේගය දන්නවා 10යි ms ඍණ 1 ප්‍රමාණයක් වෙනවා. එහෙනම් යාගේ වර්ගය වෙන්න එපානේ. එහෙනම් 10යි ms ඍණ 1 පේනව නේද? පේනවා. වැඩි කිරීම 10යි ms ඍණ 1 චලිත ප්‍රවේගයේ වර්ගය ආකාරයෙන් පැහැදිලිවීමක් ගත්තා.
පුතාට පේනවා මෙතන තියෙන 1500යි ජූල් කියන හැඟීම නිව්ටන් මීටර ආකාරයෙන් ආදේශ කිරීමක් කරන්න පුළුවන්. මෙතන තියෙන බෙදීම දෙක මේ පැත්තට අධිපතිය වැඩි කිරීම දෙකක් වෙනවා. මෙතන තියෙන 10 වැඩි කිරීම 10 කියන හැඟීම පල්ලෙහාට අධිපතිය මොනවා වෙනවද? බෙදීමක් වෙනවා. ගෙනියන පල්ලෙහාට 10යි ms ඍණ 1 වැඩි කිරීම 10යි ms ඍණ 1 සමාන වෙනවා පුතේ කාටද එහෙනම්? ස්කන්ධයට. ඒ කියන්නේ මෙයා තනි වෙනවා. m තනි වෙනවා. හරි බලා ගන්න සුළු කිරීම මේ බිඳුවට පුතේ මේ බිඳුවට මේ බිඳුව කපලා යනවා. මේකට මේක කපලා යනවා. මෙතන තියෙනවා පුතේ මම දැන් ඒකක ස්වභාවයෙන් පුතාට එන විදිහ කියලා දෙන්නම්. 15 වැඩි කිරීම 2 30 කියන හැඟීම ගන්න පුළුවන්. නිව්ටන් කියන්නේ කවුද? කිලෝග්‍රෑම් ms ඍණ 2 කිලෝග්‍රෑම් ms ඍණ 2 වැඩි කිරීම පුතේ මීටර වැඩි කිරීම මීටර පල්ලෙහා ඉන්නව කවුද එහෙනම්? පල්ලෙහා ඉන්නවා මෙතනින් ඉන්නව පුතේ ms ඍණ 1 ආපහු වැඩි කිරීම ms ඍණ 1 ආකාරයෙන් ඉන්නව පහළ කොටස. එක වැඩි කිරීම එක කියන හැඟීම තමයි එන්නේ. ඕනනම් මෙතන දාගන්න එක වැඩි කිරීම එක එක්වරක් එක කොහොමත් එකයි ගැටලුවක් නැහැ. පුතේ බලන්න මෙතන තියෙන m වලට මෙතන තියෙන m එක කපලා යනවා. මෙතන තියෙන m එකට මෙතන තියෙන m කැපලා යනවා. පුතේ බලන්න මෙතන තියෙනවා s ඍණ එකක් මෙතන තියෙනවා s ඍණ එකක් සමස්ත පදයට පුතේ මේ පැත්තේ දායකත්වයේ s ඍණ දෙකයි. ඔය තියෙන s ඍණ දෙක ඉහළට යනකොට ධන දෙකක් බවට පත් වෙනවා. හොඳට අහගන්න කියන දේ හොඳට අහගන්න කියන දේ මෙතන ඉහළ ස්වභාවය පුතේ නිර්මාණය වෙන්නේ ඒකක ස්වභාවය මොනවා වලින්ද? කිලෝග්‍රෑම් මෙතන තියෙනවා පුතේ s ඍණ දෙක තියෙනවා. පහළ කොටස s ඍණ 1යි s ඍණ 1යි ඔක්කොම s ඍණ කැලේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් s ඍණ දෙකක් තියෙනවා. ඔය තියෙන s ඍණ දෙක පුතේ ඉහළට යනකොට එයාගේ තියෙන දර්ශක ස්වභාවය වෙනස් වෙනවා. නැත්නම් මාරු වෙනවා. එහෙනම් පුතේ මොකක්ද එහෙනම් එතනට එන්නේ? මෙයා වෙනකොට මේ පැත්ත යනකොට ධන වෙනවා. එතකොට ධන දෙකට ඍණ දෙක කැපිලා ගිහිල්ලා තප්පර වර්ගයට කියන හැඟීම සමස්ත වශයෙන්ම අයින් වෙලා යනවා. එතකොට පුතේ මෙයාට මෙයා කැපෙනවා කියන හැඟීම තේරුම් ගන්න. දැන් මම පුතා අරන් ගියොත් එහෙම පුතාට පේනවා මෙතන තියෙනවා ඍණ දෙක මෙතන තියෙනවා ආප ඍණ දෙකක් ඔය තියෙන ඍණ දෙක ඉහළට ගෙනිච්චොත් එහෙම ධන දෙකක් වෙනවා. ධන දෙකට ඍණ දෙක කැපිලා ගිහලා කිලෝග්‍රෑම් පමණක් ඉතුරු වෙනවා. එහෙනම් පුතේ මතක තියාගන්න ඒකක ස්වභාවයේ කිලෝග්‍රෑම් වලින් එනවා පුතේ කීයද නම් 15 වැඩි කිරීම දෙකක්. එහෙනම් කීයක් වෙනවද? 30යි කිලෝග්‍රෑම්. ෆයිනල් ආන්සර් එක ලියා ගන්න. හරි රෙකෝඩින් ඔෆ් කරන්න. සර් ඔව් අහන්න. හරි අහන්න. අහන්න සර් අතන නිව්ටන් මීටර වෙනුවට මේ kg m වර්ග s ඍණ 1 ආදේශ කරන්න පුළුවන්ද? kg m වර්ග s ඍණ 2 පුළුවන්ද? ඔව් පුළුවන්. kg m වර්ග s ඍණ 2 දාන්න පුළුවන් කෙලින්ම නිව්ටන් මීටර විදියට. දැන් මම මෙතන ගත්තේ නිව්ටන් ගත්තා මීටර ගත්තා නිව්ටන් වැඩි කිරීම මීටර කියලා කෙලින්ම කඩලා ලියාගෙන තියෙන කොටස් දෙකකට වෙන් කරලා ලියාගෙන තියෙනවා. තනියටම ගන්නව නම් කෙලින්ම ගන්නව නම් පුතාට පුළුවන් ගන්න කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2 කිසිම ගැටලුවක් නැහැ. හරි නේද? තේරුණාද? තේරුණාද? හරි වෙනත් ප්‍රශ්න තියෙනවද? අහන්න. වෙනත් ප්‍රශ්න තිබේද? වෙනත් ප්‍රශ්න තිබේද? වෙනත් ප්‍රශ්න ලියා ගන්න. ওই සම්බන්ධ VG ගන්න කිරීමක් ලියා ගන්න. හරි මේක ලියන කට්ටිය තව ඉන්නවද? මම විනාඩි දෙකක් දෙන්නම් ටක් ගාලා ලියා ගන්න. මේ දැන් ලියමු VG ගණනක්. සරල VG ගණනක් දෙන්න සංකීර්ණ VG ගණනක් ඔය සංයුක්ත ගණන් හදද්දී අපි පැහැදිලි කිරීම කරමු. සරල VG ගණනක් ලියා ගන්න. පල්ලෙහා ලියන්න. ස්කන්ධය simple m ප්‍රමාණයක් ස්කන්ධය simple m ප්‍රමාණයක් අත්කරගන්නා වස්තුවක ස්කන්ධය simple m ප්‍රමාණයක් අත්කරගන්නා වස්තුවක චලිත ප්‍රවේගය මූල 5යි v ප්‍රමාණයකි මූල 5යිලු සර් පොඩ්ඩක් අය මූල කිය. 5යි v ප්‍රමාණයක්ලු
එම වස්තුව අත්කර ගන්නා මයික් එක දාන්න අත්කර ගන්නා චාලක ශක්තිය කොපමණද මේ තියෙන ළමයි ප්‍රවේගය ඔව් කියන ප්‍රශ්නයක් අහනවා කියන්න මුල් ටික චුට්ටක් කියන්නකෝ. කියන්නේ නැති ස්කන්ධයේ සිම්පල් ලෙන් ප්‍රමාණයක් කියලා කියන්නේ නැති එම වස්තුව ගමන් කරනවා කියන හැඟීම් පොඩ්ඩක් කියන්නේ නැති ඊට පස්සේ චලිත ප්‍රවේගය මූල පහක ප්‍රමාණයක් නම් අත් කරගන්නා රේඛීය චාලක ශක්තිය කොච්චරද කියලා ප්‍රගාණය අහන්නේ නැති තේරුණාද පොඩ්ඩක් කියවන්න ඔහොම කියන්න මයික් එකට හරි ස්කන්ධයේ සිම්පල් ලෙන් ප්‍රමාණයක් අත් කරගන්නා වස්තුවක චලිත ප්‍රවේගය මූල පහයි v ප්‍රමාණයකි එම වස්තුව අත් කරගන්නා චාලක ශක්තිය ඒ කියන්නේ රේඛීය චාලක ශක්තිය කොපමණද කියලා ප්‍රශ්නය අහනවා සරල ප්‍රශ්නයක් VG ගානක් හදන්න සරල VG ගානක් ගාන දෙනවා පුතේ ස්කන්ධය සිම්පල් ලෙන් ප්‍රමාණයක්ලු එහෙනම් VG ආදේශයේදී ස්කන්ධය සිම්පල් ලෙන් පවත්වා ගන්න ප්‍රවේගය මූල පහයි v ප්‍රමාණයක්ලු එහෙනම් ප්‍රවේගය කියන හැඟීම මූල පහ කියන හැඟීමෙන් යන්න හරි එහෙනම් ඔය කියන දත්ත ටික අර රූප සරණට ඇප්ලයි කරන්න ස්කන්ධය m ප්‍රමාණයක් චලිත ප්‍රවේගය පුතේ කොච්චරක් වෙනවද එහෙනම් v මේ දිශාවට මම ගන්නවා කොච්චරක් වෙනවද එහෙනම් මූල පහයි v ප්‍රමාණයක් වෙනවා මෙයාගේ එනර්ජි එක අහනවා මොකක්ද අහන්නේ ලීනියර් කයිනටික් එනර්ජි එක අහනවා කොච්චරක්ද කියලා හරි සරල ගණනය කිරීමක් දැන් ආදේශය හදමු E සමානයි භාගයයි mv වර්ගය ප්‍රධාන සූත්‍රවල ආදේශයක් තියෙන්නේ E තමයි අපෙන් අහන්නේ එනර්ජි එක කොච්චරක්ද කියලා අහනවා Vg එක භාගයමයි තේරුණාද m කියන්නේ පුතේ ස්කන්ධය යම ආකාරයෙන්ම ආදේශ කරන්න චලිත ප්‍රවේගය කොච්චරක් වෙනවද පුතේ නම් මූල පහයි v ප්‍රමාණයක් එහෙනම් එයාගේ වර්ගය එහෙනම් මෙයාව මෙයාගෙන්ම වැඩි කරන්න මූල පහයි v ගෙන්ම වැඩි කරන්න හරි උදාහරණ එනවා සමීකරණයක් මූල පහයි නිකම් පහයි ඉහළින් එනවා පුතේ පහයි m v වැඩි කිරීම v වර්ගය එනවා පල්ලෙහා තියෙනවා පුතේ බෙදීම දෙකක් පල්ලෙහෙන් තියෙනවා පුතාට පේනවා ඇති මූල පහයි නිකම් පහයි ඉහළ එනවා පුතේ එහෙනම් පහ කියන සංගුණකේ නැත්නම් හැංගීම එනවා ආපහු පුතේ m කියන හැංගීම එනවා v වැඩි කිරීම v වර්ගය වෙනවා පහළ තියෙනවා පුතේ බෙදීම දෙකක් එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ කීයද පුතේ 2.5 mv වර්ගය ෆයිනල් ආන්සර් එක සරල ගානක් දැන් මේවට ජූල් නිව්ටන් මීටර කතන්දර ලියන්න එපා මේක VG හරි රෙකෝඩ් එක ඔෆ් කරාද හරි දැන් වෙලාව ඇති මම හිතනවා ලියාගෙන ඇති කියලා ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් කෝකටත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න හරි වෙලා හුඟක් දෙන්නේ නැහැ මම දැන් ප්‍රමාණවත් වෙලාවක් දුන්නා දැන් ළමයි ප්‍රධාන MCQ මොඩල් මේ අපි කතා කරේ ප්‍රධාන MCQ ආකෘති තේරුණාද අහන්න පුළුවන් සරල මට්ටමේ MCQ ආකෘති කිහිපයක් කතා කරා සංකීර්ණ ප්‍රශ්න කතා කරන්නේ නැහැ හරි සංකීර්ණ ප්‍රශ්න මම කතා කරනවා එක්ක රචනා ගණන් ආකෘති වලදී ඒවා ඉස්සරහට එන්නේ දැන් ලියාගන්න මාතෘකාව දැන් අලුත් මාතෘකාවක් අපි කතා කරමු ලියන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මාතෘකාව ලියා ගන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලියන්න පළලෙන් අර්ථ දැක්වීමක් ලියන්න වස්තුවක
වස්තුවක පිහිටීම අනුව එහි ගැබ්ව පවතින නැත්නම් අඩංගුව පවතින කැමති විදියක් ගැබ්ව පවතින ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලෙස අර්ථ දැක්වේ. ළමයි චුට්ටක් අහගන්න මේ දන්න ඕලෙවල් සමීකරණයක් ඔප්පු කරන්න යන්නේ චුට්ටක් හොඳට අහගන්න. සරල දේවල් ළමයි ඈ. හරි. ළමයි මෙතනින් තියෙන පොළව මට්ටම. දැන් මේ තියෙන පෘථුවිය. මොකද්ද මේ තියෙන්නේ? පෘථුවිය. පෘථුවියට සාපේක්ෂව පුතේ මම ගන්නවා පොළොව මට්ටම. මේ තියෙන්නේ පොළොව මට්ටම. මෙයාට පුතේ කියනවා සම්මත වින්‍යාසය. අලුත් වචනයක්. මොකද්ද පුතේ? සම්මත වින්‍යාසය. මෙයාට මම ලියනවා සම්මත වින්‍යාසය. නැත්තම් නිකන් ඔයගොල්ලෝ දැනට මතක තියාගන්න මේක පොළොව මට්ටම කියලා. පොළොව මට්ටම නැත්තම් සම්මත වින්‍යාසය කිව්වත් ගැටලුවක් නැහැ. පොළොව මට්ටම කියන හැඟීම තියෙනවා. හරි. මෙයාගේ පුතේ පොළොව මට්ටමේදී අපි කියනවා විභව ශක්තිය බිඳුවයි. අලුත් කරුණක් පොළොව මට්ටමේදී විභව ශක්තිය ජූල් බිඳුවක් වෙනවා. එහෙනම් මතක තියාගන්න පොළොව මට්ටමට සාපේක්ෂව ඉහළට ගමන් කරන වස්තුවක පිහිටීම විස්තර වෙද්දී එයාගේ තියෙන්නේ ධන විභව ශක්තියක්. මතක තියාගන්න මේ ඉහළට යනකොට ධන වෙනවා. එහෙනම් mgh එන පිළිතුර පුතේ ධනාගයක් එන්නේ. මතක තියාගන්න. සම්මත වින්‍යාසයට සාපේක්ෂව. ඒ කියන්නේ පොළොව මට්ටමට සාපේක්ෂව ඉහළ පිහිටි වස්තුන්. ඒ කියන්නේ පොල් ගස් වල තියෙන පොල් ගෙඩි ඒ වගේ සංකල්පයක් ඈ. එතකොට ඒගොල්ලෝ ගාව තියෙන ශක්තිය මොනවාද පුතේ? ගුරුත්වාකර්ෂණ විභව ශක්තියක්. මොකක්ද තියෙන්නේ? ගුරුත්වාකර්ෂණ විභව ශක්තියක්. ඇයි එහෙම වෙන්නේ? එයා ඉන්නේ පොළොව මට්ටමට සාපේක්ෂව සිරස්ව ඉහළින් ඉන්නේ. හරි. පොළොව මට්ටමට සාපේක්ෂව පුතේ පල්ලෙහෙන් ඉන්න වස්තුවක පිහිටීම විස්තර වෙන්නේ. යාගේ ශක්තිය විස්තර වෙන්නේ පුතේ ඍණ විභව ශක්තියක් විදිහට. අපි කතා කරමු ඈ. දැන් මේක විභව ශක්තිය බිඳුව මට්ටම නම් ඒ කියන්නේ ජූල් බිඳුව මට්ටම කියන හැඟීම එනවා නම් ඒ කියන්නේ එතන විභව ශක්තිය බිඳුවයි නම් මෙතන බිඳුව. මෙතනින් ඉහළට යද්දී විභව ශක්තිය වැඩි වෙනවා. මෙතනින් පල්ලෙහාට යද්දී විභව ශක්තිය අඩු වෙනවා. එහෙනම් ඍණ mgh තමයි පල්ලෙහාට තියෙන්නේ. තේරුණාද? පුතා ප්‍රමිතියට මේක ඇඳ ගන්න දැන් සම්මත වින්‍යාසය කියලා ලියා ගන්න පොළොව මට්ටම කියලා ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේ කියන කඩේර පුතේ මනක්කල්පිත රේඛාවක්. ඒ කියන්නේ අපි ස්ථිර වඳින එකක් නෙමෙයි කඩේරිය වලින් අඳින්න. එතකොට විභව ශක්තිය පුතේ මෙතන බිඳුවයි. ඉහළට යනකොට විභව ශක්තිය වැඩි වෙනවා. පහළට යනකොට විභව ශක්තිය අඩු වෙනවා. ඉහළට වැඩි පහළට අඩුයි. රේඛාව තුළ විභව ශක්තිය බිඳුවයි. පුතා ඇඳ ගන්න. සර් සම්මත වින්‍යාසය කියන්නේ රේඛාව නෙමෙයි නේද? සම්මත වින්‍යාසය කියන්නේ මේ රේඛාව. ඒ කියන්නේ කඩේර. සම්මත වින්‍යාසය කියන්නේ අලුත් වචනයක්. පොඩ්ඩක් බරයි. සර් පොඩ්ඩක් කැමරාව හරවන්න. පේන්නේ නැහැ අයින පේන්නේ නැහැ කැමරාව පොඩ්ඩක් හරවන්න. නෑ සරල දෙයක් තියෙන ළමයි. mgh ධන mgh මෙතන තියෙන ඍණ mgh සරලයි. ඕන කැරකුවත් එක මම කැරකෙ වෙන්න දැක්කනේ ඔටෝ කැමරා එක එච්චර අපි දැන් අලුත් කැමරා භාවිත කරන අපි මෙහෙට යනකොට කැමරාවත් එහෙට මෙහෙට යනවා. බලන්න කොච්චර තියනවද කියලා අපේ ටෙක්නොලොජිය. සර් ඒතකොට පොළොව මට්ටම කියන්නේ ඒ රේඛාවටමද? ඔව් පොළොව මට්ටම කියන්නේ ඒකයි. දැන් මේ වචන දෙකම සමානයි ළමයි. සම්මත වින්‍යාසය කිව්වත් පොළොව මට්ටම කිව්වත් මේ දෙකෙන්ම කියන්නේ ළමයි අපි විභව ශක්තිය බිඳුව කියන හැඟීම. සරලව හිතා ගන්නකො පොළොව මට්ටමේදී විභව ශක්තිය බිඳුවයි කියලා. ඒ කියන්නේ සම්මත වින්‍යාසයේදී විභව ශක්තිය බිඳුවයි. මේ තියෙන්නේ බිඳුවයි ජූල්. ඉහළට යනකොට වැඩි වෙනවා, පහළට යනකොට අඩු වෙනවා. අපි ඒව කතා කරමු ගණන් වලදී මේ ඔප්පු කිරීම යන්නේ. හරි. මේ තියෙන පුතේ පෘථුවිය නැත්නම් මම ලියනවා පොළව. හරි.
මෙතනින් තියෙනවා පුතේ ස්කන්ධයක්. මේ පොඩ්ඩක් බලා ගන්න ඔළුවෙන් කල්පනා කරන්න හොඳට අහගෙන ඉන්න ඈ. නැත්නම් ඔය එහෙට මෙහෙට යන ගමන් බලන් ඉන්න එපා. මෙලොව තමයි තේරෙන්නේ නැති. ඈ පස්සේ කියන්න එපා ගණන් තේරෙන්නේ නැහැ. අරක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ කියලා. හරි. අපි ගාව තියෙනවා ළමයි. අපි ගාව තියෙනවා ස්කන්ධයක් m ප්‍රමාණයක. WhatsApp අනම්මනම් යන්න එපා. හොඳට අහගන්න මේ කියන දේ. මොන කිව්වා? හොඳට කිව්වා. අහගන්න. ටිකක් අමාරුයි පොඩි සිද්ධාන්තයක් තියෙනවා. මෙයා ගාව තියෙනවා පුතේ m කියලා ස්කන්ධයක්. මෙයාගේ බර තියෙනවා පුතේ හරියටම පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රයේ පැතන. අපි කතා කරන පෘථිවියේ මධ්‍යයට සාපේක්ෂව තියෙනවා. ඒ කියන්නේ පල්ලෙහාට අද ගන්නවා මෙයා. එහෙනම් මේ තියෙන පුතේ බර අපි ගන්නවා මේක W සමානයි mg කියලා. W සමානයි mg. හරි. දැන් පුතේ මතක තියාගන්න සරල දෙයක්. මෙයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි නම් බර කීයද? සරල ප්‍රශ්න මේවා. කිලෝග්‍රෑම් 2යි නම් බර කීයද? 20යි නිව්ටන්. දැන් මෙයාගේ ස්කන්ධය m නිසා බර කියන්නේ mg. හරි. පුතේ මම මෙහෙම ප්‍රශ්නයක් වගේ අහනවා. මෙයාව මම ඉහළට උස්සන්න නම් බරට සමාන බලයක් ඉහළට දෙන්න ඕන. ඒ කියන්නේ බර දැන් මෙයාගේ කිලෝග්‍රෑම් 2යි නම් පුතා නිකන් හිතුව දැන් EGO මම මේ කියලා දෙන්න එක නම් නිකන් සංඛ්‍යාත්මක චුට්ටක් හිතන්න. මෙයා කිලෝග්‍රෑම් 2යි බර 20යි. එහෙනම් 20යි නිව්ටන්. බර 20යි නිව්ටන්. එහෙනම් ආසන්නෙන් 20යි නිව්ටන් දුන්නොත් ස්පර්ශය මොනවා වෙනවද? ස්පර්ශය මොනවා වෙනවද? නැති වෙනවා. ස්පර්ශ පෘෂ්ඨය මොනවා වෙනවද? නැති වෙනවා. ඒ කියන්නේ ස්පර්ශයක් නැහැ. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැහැ කියන එක. තේරුණාද? හරි. දැන් පුතාට මේක ස්පර්ශ වෙලා තියෙනකොට R සමාන වෙනවා පුතේ mg වලට. පුතා හිතන්න. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව මේ බලයේදී අපි ඉගෙන ගත්තා. අභිලම්බ ප්‍රතික්‍රියා බලය බරට සමානයි. හේතුව මෙයා ඉහළටවත් පහළටවත් තාම ගමන් කරන්නේ නැහැ. හරි. නිකං පුතා හිතන්න නිකං මේක පැන්සලකින් මේක පැන්සලකින් මෙයා 2 කිලෝග්‍රෑම් නම් බර කීයක් වෙනවද පුතේ නම් බර 20යි නිව්ටන් වෙන පාටකින් එතකොට R අභිලම්බ ප්‍රතික්‍රියාවත් 20යි නිව්ටන් පුතාට තේරෙනවා. එහෙනම් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මම 20යි නිව්ටන්ට සමාන බලයක් දුන්නොත් 20යි නිව්ටන්ට සමාන බලයක් F වශයෙන් දුන්නොත් එහෙම පුතේ මට කියන්න ස්පර්ශය නැති වෙනව නේද? දැන් මම මේ අභිලම්බ ප්‍රතික්‍රියාවෙන් කරන දේම හොඳට අහගෙන ඉල්ලා අභිලම්බ ප්‍රතික්‍රියාවෙන් කරන දේම මේ බලයෙන් කරනවා. නිව්ටන් 20ෙන් කරනවා. එතකොට නිව්ටන් 20යි මේ නිව්ටන් 20යි 40ක් වෙන්න බෑනේ. දැන් මේ වැඩේ මෙයා කරනවා නම් එතකොට මේ ස්පර්ශය නැති වෙනවා. එතකොට මේ ස්පර්ශ පෘෂ්ඨයට ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් නැහැ පුතේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් නැහැ. සරලයි. එහෙනම් පුතේ මම මේ බලය හේතු කොටගෙන මේ වස්තුව මෙන්න මෙතනට ගෙනාවොත් ඔන්න අහගෙන ඉන්නවා කියන දේ මේ වස්තුව F බලය නිසා වස්තුව මෙතනට ගෙනාවොත් දැන් වස්තුව තියෙන්නේ හරියටම මෙතන. වස්තුව හරියටම මෙතන තියෙන්නේ. එහෙනම් m ස්කන්ධය මෙතනට ගියා. දැන් ඉහළට ගිහිලා තියෙන්නේ. ඉහළට යනකොට පුතේ යාගේ බර තියෙනවා පල්ලෙහාට. ඒ කියන්නේ W සමානයි mg පල්ලෙහාට තියෙනවා. යන්නේ කවුරු නිසාද පුතේ? අභිලම්බ ප්‍රතික්‍රියාව නිසාද? නෑ. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන ස්පර්ශ වල තිබුණොත් යන්නේ කවුරු නිසාද? F නිසා යන්නේ. තේරුණාද? දැන් පුතේ මට කියන්න මේ වස්තුව ඉහළට ගමන් කරා. හරිම සරලයි. දැන් පුතේ මේ වස්තුව මෙතන පිහිටීමට සාපේක්ෂව මෙතන පිහිටීම විස්තර වෙන්න බෑනේ. ඒක පුතේ උසක්. ඒක පුතේ මොකක්ද එහෙනම්? උසක්. මේක පුතේ අපි ගන්නවා h කියලා. මොකද්ද ගන්නෙ? h කියලා ගන්නවා. එතකොට මේක තමයි පුතේ උස වෙන්නේ. පුතා මේක ඇඳ ගන්න. මම දැන් ඔප්පු කිරීම කරනවා. මුලින්ම මේක ඇඳ ගන්න. ප්‍රමිතියට ඉඩ කඩ ඇතිව ඇඳ ගනින්න. බෝඩ් එකේ මම මෙයාව ඇඳේ ඇයි? මෙයාව කුඩාව ඇඳේ ඇයි? මේ පැත්තේ ඔප්පු කිරීමට මට ඉඩ ඕන නිසා. දැන් පුතාට ප්‍රමාණවත් ඉඩක් මම භාවිතා කරලා ඇඳුත් එimhe මට මේක මකලයි ඔප්පු කිරීම කරන්න වෙන්නේ. ඒතර වැඩේ කරදරයි. තේරුණාද? ඒ නිසා පුතා මේක ප්‍රමාණවත් ඉඩක් භාවිතා කරලා අඳින්න මම මේ පැත්තේ කියලා දෙද්දි මේකත් එක්ක කල්පනා කරන්න. හරි. රෙකෝඩ් එක ඔෆ් කරන්න. දැන් ඇති. වෙලාව දෙන මේක අඳින්න. ඇති වෙලාව. පුතේ බලා ගන්න මේ ඔප්පු කිරීම කරන්න යනවා. සරල දෙයක් ඕන තියෙන පොඩ්ඩක් කරගන්න පුළුවන් වෙන්න ඕන. මේ බලන්න. පුතා ඉගෙන ගත්ත සමීකරණයක් කාර්ය කියන්නේ මොකද්ද පුතේ? කාර්යය සමානයි බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු විස්ථාපනය.
මොකද පුතේ ඉගෙන ගන්න සමීකරණය? කාර්ය සමානයි බලය වැඩි කිරීම බලය දිශාවට සිදු වූ විස්ථාපනය. W කියන හැඟීමෙන් කාර්ය ගන්න පුළුවන්. බලය කියන හැඟීම පුතේ F. විස්ථාපනය කියන පුතේ S. එහෙනම් සමීකරණය පුතා මුලින්ම ඉගෙන ගත්ත කලින් දවස්වල W සමානයි Fs. W සමානයි Fs. හරි. දැන් මේක ඇප්ලයි කරන්න තියෙන අරකට. බලන්න. W කියන්නේ පුතේ මේ වෙලාවේ කාර්ය weight එක නෙමෙයි. හොඳේ. පටල ගන්න එපා. මෙයා කාර්ය work එක. මෙයා work. අරයා weight. හරි. බලය කියන්නේ පුතේ කවුද එහෙනම්? බලය කවුද? මෙන්න මෙතන පුතේ බලය වෙන්නේ mg ප්‍රමාණයක්. පස්සේ කියලා දෙන්නම්. චුට්ටක් අහගන්න හොඳට. බලය වෙන්නේ පුතේ mg ප්‍රමාණයක්. හැබැයි බලන්න මේ කියන බලයෙන් හින්දා විස්ථාපනය වුණේ පුතේ පල්ලෙහාට නෙමෙයි මේ වස්තුව. බලන්න. මේ වස්තුව මම ගමන් කරේ පල්ලෙහාට. ඒ කියන්නේ පොල් ගෙඩියක් ඉහළ දිරලා පල්ලෙහාට ගෙනාවද? නෑ එහෙම කරේ නෑ මම. මම කරේ මොකද්ද? පහළ තිබුණු කෙනාව ඉහළට ගෙනිච්චා. පහළ තිබුණු කෙනාව ඉහළට ගෙනිච්චා. එහෙනම් මට කියන්න ඉහළට ගෙනියන්න හේතු උනේ කවුද? F බලය. F බලය හේතු උනේ. ඒ කියන්නේ පහළ ඉඳගෙන මේ පහළ ඉඳගෙන ඉහළට ගේන්න හේතු උනේ කවුද ළමයි? බරද Fද? F තමයි හේතු උනේ. බර මැඩපවත්වගෙන F හින්දා තමයි ගියේ. හැබැයි මේ දෙන්න සමාන බල දෙකක්. චුට්ටක් වෙනස් කරොත් දශම ගාණක් වෙනස් කරොත් පුතේ මෙයා ඉතා කුඩා මට්ටමක තරණයක් අතරේ ඉතා හිමින් ඉහළට යනවා. ඉතා හිමින් ඉහළට යනවා. ඒකට හේතුව මේ බලයට ආසන්න වශයෙන් සමාන කරලා මේ බලය යන්නේ. එතකොට ළමයි මෙයා තරණය වෙන්නේ ඉතා සෙමින්. ඉතා සෙමින් ඉහළට යන්නේ. නිකන් හිතන්න දැනට හිතා ගන්න මේ F සමානයි mg කියලා. නිකන් හිතන්න ඇත්තටම ඉහළට ගන්නනම් චූට්ටක් මෙයා වැඩි වෙනවා. චූට්ටක් මෙයා මොනවා වෙනවද? වැඩි වෙනවා. නැත්තම් එක තැන තියෙනවනේ. බලයන් දෙක සමාන වුත් එහෙම මේ වස්තුව චලනය වෙන්නේ නැහැ නේද? ඒක තමයි කිව්වේ චූට්ටක් වැඩි වෙන්න ඕනේ කියලා. චූට්ටක් වැඩි වෙන්න ඕනේ කියලා. නැත්නම් එක තැන තියෙනවනේ. එක තැන තියෙනවනේ පොඩ්ඩක් විස්ථාපන මෙයා චූට්ටක් වැඩි කරපු ගමන් මෙයා ඉහළට යන්න පටන් ගන්නවා. චූට්ටයි හොඳ වැඩි කරන්නේ. හැබැයි ටිකක් පැය නෙමෙයි මං හිතන්නේ දවස් 20ක් 30ක් විතර යයි සාමාන්‍යයෙන් චූට්ටක් වැඩි කරොත් එහෙම මෙතනට යන්නේ. තේරුණාද? බොහෝම කාලයක් කරන්න තමයි මෙතනට යන්නේ. හරි. ඒක තමයි හැංගීම. අපි නිකන් හිතනවා මේ වෙලාවේ F සමාන mg කියලා. නිකන් හිතනවා. ඇත්තට මේක ආසන්න වශයෙන් සමාන වෙයි. හරි බලන්න. දැන් පුතේ මෙතන F කියන හැංගීම කියන්න. එතකොට ඕක අපි උඩටනේ ගමන් කරන්නේ. ඕක අපි ඉස්සරහට ගමන් කෙරෙව්වොත් ඝර්ෂණ බලයක් තියෙනවා නම් ඝර්ෂණ බලයක් නෑ මං කියන්නේ තියෙනවා නම් ඕකේ අපි අර මොනවද දැන් 20ට නම් අර 20යි නිව්ටන් නම් ඝර්ෂණ බලය අපි ඝර්ෂණ බලය 20ක් ඝර්ෂණ බලයක් දැම්මේ නෑ ළමයි. බරනේ 20. තිබ්බොත් ඕක නෙමෙයි මං කිව්වේ එක. ඝර්ෂණ බලය තියෙන එකක තිරසට ගමන් කරන්නේ. එතකොට ඝර්ෂණ බලය නිව්ටන් 20යි නම් අපි නිව්ටන් 20ක බලයක් දුන්නත් ඒක මොනවද ගමන් කරන්නේ නැහනේ. චුට්ටක් වැඩි වෙන්නේ බෑ. ඊට පස්සේ ඒ ඝර්ෂණය ළමයි. ඒ ඝර්ෂණය. ඒකේ තියෙන සීමාකාරී සිතික ගති කියලා අවස්ථාවක ගති. ඒකේ එහෙම චුට්ටක් වැඩි කරලා අපි ගමන් කරන්න පටන් ගත්තට පස්සේ නෝමල් ඊට පස්සේ අර මොනවද නිව්ටන් 20ටම බලය ආවට පස්සේ ඒක යනවනේ. මේක මදක් අඩු වෙලා තමයි පවත්වා ගන්න. මේක එහෙම නැද්ද? මේක එහෙම නැහැ. මේක එහෙම නෑ ළමයි. මේකේ වෙන්නේ බරට වඩා චුට්ටක් වැඩි කරගම. ඒ ඝර්ෂණය කියන්නේ වෙනම සිද්ධාන්තයක් ළමයි. ඒක අණු බිඳීමක් වෙලා තමයි ඒක අඩුවීමක් වෙන්නේ. ඒක අපි කතා කරා. ඒ අදාළ ඔප්පුකිරීම කරද්දී. මෙතන වෙන්නේ ළමයි ඝර්ෂණය නෙමෙයි. මෙතන වෙන්නේ අපි ඉහළට ගමන් කරන එක. ඉහළට ගමන් කරවන්න නම් තාත්වික වශයෙන් ඉහළට ගමන් කරන්න නම් මේ බලයට වඩා මෙන්න මේ බලය අඩු වෙන්න ඕන. මෙයා තමයි වැඩි වෙන්න ඕන. නිකන් හිතන්න මෙයා 21යි නිව්ටන් මෙයා 20යි නිව්ටන්. එතකොට එකකින් මෙයා ඉස්සරහට ගන්න එපා. එක නිව්ටන් එකක බලයක් ඉහළට තියෙනවා නිකන් හිතන්න. හැබැයි ඉතින් මම මෙතන 21 කියන ගන්න එක සාධාරණ නෑ. මෙයා 20.0.0.0.1ක් වගේ. තේරුණාද? එතකොට මෙයා 20යි. එතකොට අර තියෙන දශම එක නිසා මෙයාව කිසියම් වෙලාවකින් මෙතනට ගේනවා. කිසියම් වෙලාවකින්. තේරුණාද? තේරුන්නේ නැහැ කිව්ව එක. අර වාතයේ නිසා ඇති වෙන ප්‍රතිරෝධය ඒවා හිතන්න එපා සමීකරණ ඔප්පු කරද්දී. එතකොට ඒවට වෙනම සමීකරණ තියෙනවා. තේරුණාද? චමාර හරිද? හරි. එතකොට ඒ කියන්නේ වාතගතික ප්‍රතිරෝධයේ සම්බන්ධයෙන් වාතයෙන් ඇති කරන ප්‍රතිරෝධය ගැන හිතන්නේ නැත්නම් අපි මේක ඔප්පු කරන්නේ මේ තලයට සාපේක්ෂව කොන්දේසි මත පදනම් කරගෙන. ඒක වාතය නිසා ඇති වෙන ප්‍රතිරෝධයක් නොමැති බව සලකලා තමයි මේ ඔප්පු කිරීම කරන්නේ. තේරුණාද? එතකොට ඒවත් එක හදද්දී ඒවා සංයුක්ත වෙනවා. එතකොට ඒවා ගණන් ආකෘති ඔක්කොම මික්ස් වෙන්නේ. ඔප්පු කිරීම නෙවෙයි මික්ස්. තේරුණා නේද?
හරි. ඒවා අපි සාමාන්‍ය ඒවත් හුඟක් ගන්න හුඟක්ම ඒවා අමාරුයි ඔයගොල්ලන්ට සිලබස් එකට සාපේක්ෂව. ඒවා අපි කතා කරන්නේ විශේෂයෙන් ඔයගොල්ලන්ට අධ්‍යයනය කිරීම කරද්දී අපි කතා කරන රචනා ගණන් කතා කරන අන්තිම දවස්වල ඒ කියන්නේ පාඩම් ඔක්කොම ටික කරාට පස්සේ ඒතර මේ ප්‍රශ්න කතා කරන්නේ අන්තිමට. තේරුණා නේද? හරි. බලන්න. මේ ඔප්පු කිරීම මේ ඔප්පු කිරීම. ඒතර පුතේ මෙතන තියෙන බලය කියන හැඟීම පුතේ Fම තමයි. Fම තමයි. විස්ථාපනය කියන හැඟීම දැන් මෙයා තමයි බලය මෙයා බලය විස්ථාපනය කියන හැඟීම ළමයි ඇත්තරම උසක් මේ විස්ථාපනයේ දැන් උසක්නේ එයා පුතේ උසක් එහෙනම් වැඩි කරන්නේ කාගෙන්ද එහෙනම් h ගෙන් වැඩි කරන්නේ h ගෙන් වැඩි කරන්නේ දැන් මෙයා විස්ථාපනය තමයි හැබැයි විස්ථාපනය උනේ මෙතන ඉඳලා මෙතනට ඒක සාපේක්ෂ පිහිටීමක් විදිහට උසක් තේරුණාද එහෙනම් උසින් වැඩි කරන්න තියෙන්නේ පුතාට පේනවා පුතා දන්නවා f සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන්නේ යොදන බලය පුතේ ආසන්න වශයෙන් සමාන වෙනවා කාටද එනම් බරට. ඒ කියන්නේ mg වලට සමානයි. එහෙනම් පුතාට පුළුවන් මෙන්න මේ સિદ્ધාන්තය පදනම් කරගෙන f වෙනුවට mg ආදේශ කරන්න. එහෙනම් w සමානයි පුතේ කාටද එනම් මෙතන f වෙනුවට ලියනවා mg. වැඩි කිරීම පුතේ විස්ථාපනය කියන්නේ දැන් මේ වෙලාවේ උසක් නිසා h වලින් වැඩි කරනවා. එහෙනම් පුතාට ලස්සන සමීකරණයක් එනවා w සමානයි mgh කියලා. පුතා මේක ලියා ගන්න කොටු කරගන්න. රෙකෝඩින් ඔෆ් කරන්න එපා. හරි. මේ සමීකරණයේ දිගුවක් පුතේ මේ කාර්ය කියන හැඟීමෙම දිගුවක් තියෙනවා. දැන් කාර්ය කියන්නේ පුතේ මොකක්ද එහෙනම් නිව්ටන් මීටර රගයක්. ඒ කියන්නේ මේ කාර්ය මයින් මොනවා වලින්ද ජූල් වලින්. ජූල් වලින් එහෙම නැත්නම් නිව්ටන් මීටර වලින්. මේ වෙලාවේ පුතේ කාර්ය සමාන වෙනවා කාර්යය සමාන වෙනවා පුතේ කාටද එහෙනම් ශක්තියට. කාර්ය සමානයි පුතේ ශක්තිය. ඒකේ තේරුම මොකද්ද පුතේ? W සමානයි E කියන හැඟීම. work එක energy එකට සමානයි. එහෙම සමානයි නම් ළමයි මේ සමීකරණය මට ලියා ගන්න පුළුවන්. E සමානයි mgh ආකාරයෙන් E සමානයි කියලා ගන්න පුළුවන්. ලියා ගන්න. කාර්ය සමාන වෙන්නේ පුතේ ශක්තියට. ඒ කියන්නේ කාර්ය සමාන ශක්තිය. එහෙනම් W සමානයි E. එහෙනම් මේ W සමානයි mgh කියලා ආපු සමීකරණම කාර්ය සමානයි mgh කියලා ආපු සමීකරණයෙන් මට ලියන්න පුළුවන් E සමානයි mgh කියලා. පුතා ලියා ගන්න කොටු කරගන්න. හරි. රෙකෝඩින් ඔෆ් කරන්න. හරි. මම හිතනවා පුතේ මේවා ලියාගෙන ඉවරයි කියලා. තව කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න චුට්ටක් මයික් එක ඔන් කරලා කියන්න මකන්න කලින්. ඉන්නවද? ලියන කට්ටිය. සර් ශක්තිය කියලා තියෙන E නේද? ඔව් එනර්ජි E. වෙනත් ප්‍රශ්න? ප්‍රශ්න නැහැ. හොඳයි. මැකුවා. දැන් ළමයි මම දැන් පොඩ්ඩක් සමීකරණය ටිකක් විස්තර කරලා ලියන්න යන්නේ. දැන් මේ ඔප්පු කරපු සමීකරණය පොඩ්ඩක් ඔයගලන්ට ඒකක කොහොමද එන්නේ? ඒ සම්බන්ධ දැනීම නැත්නම් ඒ සම්බන්ධ හැඟීම දැන් මේ කතා කරන්න යන්නේ. පුතා හොඳට අහගන්න කියන දේ මෙතනින් එහාට මේ සමීකරණය පුළුල්ව විග්‍රහ කිරීමක් මේ වෙන්නේ. හොඳට අහගන්න ඒ නිසා. ළමයි මේක පොඩ්ඩක් අහගන්න. ඔයගලන්ට දවස් දෙකක් මේ පන්තියේම රෙකෝඩ් එක බලන්න පුළුවන් හැකියාවක් අපි දෙනවා ඇප් එක හරහා. ඒක නිසා Taman ඉගෙන ගත්තා උරත් කමක් නැහැ වීඩියෝ එක බලන්න. දවස් දෙකයි අපි බලන්න දෙන්නේ ඔයගලන්ට. ඒක වාසියක්. Taman මේ ඉගෙන ගන්න නෝට් එක ටිකක් අමාරු නෝට් එකක්. Tamanට දේවල් එකපාරම තේරෙන්නේ නැහැ. අපිට උනත් එහෙමයි ළමයි. අපි දැන් මේක අවුරුදු ගාණක් උගන්වලා එක්ස්පීරියන්ස් වලින් දැන් මේ උගන්වන්නේ. ඒතකොට අපිට ගැටලුවක් නැහැ. ඕගොල්ලෝ මේ එකපාරින් අල්ලගන්නේ. මේ කියලා දෙනකොට තේරුම් ගන්නවා. මේක අමාරුයි. ඒ අමාරු නිසා ළමයි ඕගොල්ලෝ මේක නැවත බලන්න. ඒකට හොඳම දෙයක් තමයි හොඳම වාසියක් තමයි අපේ දැන් මේ ළමයි හදපු ඇප් එක. ඒ ඇප් එක ඕගොල්ලන්ට ඒ කියන්නේ දේව දූතයෙක් හැදුවා වගේ දෙයක් උනේ. ඇත්තටම කියනවා නම්. ඒකට හේතුව ඔයාලට මේක අමාරු වෙනම් මේක ගොඩ දා ගන්න පුළුවන් නම් මේක කරන්න තියෙන හොඳම ක්‍රමවේදයක් තමයි මේ ඇප් එක හරහා කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එක බලනකොට හැබැයි ඉතින් අපි සතියෙන් බලන් දෙන්නේ දවස් 2යි දෙන්නේ. ඒ දවස් 2 ඇතුළත ඒක බලලා බොල වැඩි කරගෙන ඉන්න. හැමදාක මේ කියනවා. ලොකු වාසියක් මේ ඇප් එක හදපු එක.
ලොකු වාසියක්. මොකද ඕගොල්ලන්ට ටට්ටක් ගාලා එක බලාගෙන කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නෝට් එක කම්ප්ලීට් නැත්නම් බලා ගන්න පුළුවන්. තමන්ගේ නෝට් එක පිළිවෙල නැත්නම් බලා ගන්න පුළුවන්. ඒකක පරිවර්තනය තේරුම් නැත්නම් බලා ගන්න පුළුවන්. ඈ තමන්ගේ අදාළ රූප සරණ ක්‍රමවත් නැත්නම් තව පාරක් බලා ගන්න පුළුවන්. ඒ ටික තියෙන අවස්ථාවක් නිසා පුතේ මම කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් පොඩ්ඩක් ඒ වීඩියෝ එක බලන්න. අපි සාමාන්‍යයෙන් GB 4ක් 5ක් ඩවුන්ලෝඩ් කරලා ඒක පැය 2කට 3කට නෙමෙයි අප්ලෝඩ් කරන්නේ. ඔයගොල්ලන්ගේ අර බලයි කියලා හිතන. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න උත්සාහ කරන්න. තේරුණාද? නැත්නම් ඒක එඩිට් කරලා ඉන්ට්‍රෝ වීඩියෝ එකක් දාලා එහෙම ලස්සන පිළිවෙලට හදලා දෙනවනේ ඔයගොල්ලන්ට. තේරුණාද? දැන් මේ කවුද අපේ සඳුරුලා ඒකෙන් ඉගෙන ගන්න ගමන් ඒක හදනවා ටට්ටක් ගාලා එඩිට් කරන්නේ. රෙකෝඩ් එක නවත්තන්න ඔන් කරන්න එහෙම මහන්සිලා වැඩ කරන්නේ. එහෙම කියන්නත් එපා කිව්වා. නමුත් කමක් නැහැ. හරි බලන්න. දැන් අපි chat එක off කරනවා. ඔව්. දැන් අපි chat එක off කරනවා. ඒකට හේතුව මිනිහට මඩ වදිනවා කියලා මිනිහා පූර්ව චේතනයක් අරගත්තා. හරි. දැන් බලන්න E සමානයි mgh හරි. සමීකරණයේ තියෙන පදත් එක්ක පොඩ්ඩක් බලා ගන්න මේක. E කියන්නේ කවුද? ශක්තිය. මෙයා ඇත්තරම මොන ශක්තියක්ද? මෙයා නිකං ශක්තියක් නෙමෙයි පුතේ. මෙයාට අපි කියනවා ගුරුත්වාකර්ෂණ. විභව ශක්තිය. මෙයා නිකං ශක්තියක් නෙමෙයි පුතේ. එයාට අපි කියනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒ නිසාම අපි යාට නමක් දෙනවා පුතේ. EP කියලා. potential energy කියන හැඟීම තියෙන්නේ. අපි දානවා පුතේ මොකක්ද එහෙනම් EP කියලා දානවා. අරකට පුතේ අපි ලියනවා අර චාලක ශක්තිය කියන හැඟීම පුතේ අපි ලියනවා EK කියලා. kinetic energy කියන හැඟීම. ඒතකොට චාලක ශක්තියට අපි ලියන්නේ පුතේ EK. EP කියලා ලියන්න අපි විභව ශක්තිය. අපි පස්සේ කතා කරමු මේව ගැන. පද්ධති වල ගණන් හදද්දී EP දානවා EK දානවා මම ලියලියේ ඉන්නේ නැහැ. තේරුණාද? EK EP ඔහොම දානවා. ඒතකොට තේරුම් ගන්න ඕන මේ කිව්වේ මොකද්ද මේ කිව්වේ මොකද්ද? EK කියන්නේ මොකද්ද ළමයි? kinetic energy කියන හැඟීම. චාලක ශක්තිය linear kinetic energy කියලා ලොකුවට ලියන්නේ නැහැ. අපි EP EK කියලා ලියනවා පමණයි. හරි. මෙයා ඕනේ නැහැ මෙතනට. මෙයා මැකුවා. ළමයි M කියන්නේ කවුද? M කියන්නේ ළමයි ස්කන්ධය. අපේක්ෂා කරන්නේ පුතේ කිලෝග්‍රෑම් වලින් තමයි අපේක්ෂා කරන්නේ. සම්මත ඒකක වලින් අපේක්ෂා කරනවා. ඊළඟට පුතේ අපිට ඉන්නවා G ඉන්නවා. කවුද ළමයි ඉන්නේ? G ඉන්නවා. මෙයාට අපි කියනවා පුතේ මොකක්ද එහෙනම්? ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය. පෘථුවියට සාපේක්ෂව ගුරුත්වජ ත්වරණය පුතේ හරියටම ගත්තොත් එහෙම 9.8ක් වෙනවා. ms ඍණ 2 තප්පර වර්ගයට මීටර් 9.8ක් ගමන් කරනවා. නමුත් මේක අපි පුතේ ගන්නේ ආසන්නව සලකන පුතේ 10යි කියලා. 10යි ms ඍණ 2 ආකාරයෙන් තමයි පෘථුවියට සාපේක්ෂව ආදේශ කිරීම කරන්නේ. ඒ කියන්නේ පෘථුවියට සාපේක්ෂව ගුරුත්වජ ත්වරණය පුතේ අපි ගන්නේ 9.8 එහෙමත් නැත්නම් ගණනය කිරීම වල පහසුව පිණිස 10 දානවා ms ඍණ 2 තේරෙනවා තප්පර වර්ගයට මීටර ආකාරයෙන්. හරි ඒ කොටසත් කියලා දුන්නා. කවුද මේ h? h කියන්නේ පුතේ අපි ලියනවා h සමානයි උස. හැබැයි මෙයා උසක් නෙමෙයි. උස කියලා ලියන්න එපා. අපි ලියනවා සම්මත පිහිටීමට සාපේක්ෂව අත් කරගන්නා මට මෙතන ඉඩ ඇති වෙයිද දන්නේ නැහැ මම ලියනවා අත් කරගන්නා මේක ළමයි සිරස් උසක් නිකන් උසක් නෙමෙයි මොකක්ද එනම් මේක සිරස් උස නිකන් ලියන්න යන්න එපා. සම්මත පිහිටීම කියන්නේ පුතේ මොකද්ද? විභව ශක්ති බිඳුව මට්ටම. නැත්තම් සම්මත වින්‍යාසය අපි කතා කරා. එහෙනම් මෙන්න මේ කියන විභව ශක්ති බිඳුව මට්ටමට සාපේක්ෂව මෙයා අත් කරගන්නා සිරස් උස. ඒක ළමයි ධන උසක් වෙන්න පුළුවන් ඍණ උසක් වෙන්නත් පුළුවන්.
ඒක පහළ පිහිටීමක් විස්තර වෙන්න පුළුවන්, ඉහළ පිහිටීමක් විස්තර වෙන්න පුළුවන්. එහෙනම් පුතේ නිකම් මේක උස කියලා ඔළුවට දාගත්ත උනාට, නිකම් මෙයා උස කියලා ඔළුවට දාගත්ත උනාට කවුද මෙයා ඇත්තරම? සම්මත පිහිටීමට සාපේක්ෂව අත් කරගන්නා සිරස් උස. එයාව පුතේ අපි ගන්නෙ මොනවා වලින්ද? එයාව ගන්නෙ මීටර් වලින්. පුතා ලියා ගන්න. එහෙනම් සමීකරණයේ පද සෙට් එක අඳුරගත්තා. මෙතන පුතේ දාගන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය නිසා මෙයා ශක්තිය, ඒ කියන්නේ පුතේ මෙයාට ශක්තිය ඒකක තියෙන්න ඕන. මෙයා විශේෂ කරනවා, අපි නමක් දෙනවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සංකේතවත් කරනවා ET වලින්. පොදුවේ පුතේ මෙයාගේ ඒකක එන්න ඕන එක්ක නිව්ටන් මීටර්, එහෙමත් නැත්නම් ජූල් වලින්. පුතා ලියා ගන්න. සමීකරණ පද සෙට් එකම අපි කතා කරා. පද සෙට් එකම කතා කරා. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දේවල් සම්බන්ධ ලියපුවා පැහැදිලි නැත්නම් ප්‍රශ්නයක් විතර අහන්න. දැන් ටක් ගාලා අහන්න පුළුවන් අවස්ථාව දෙනවා. අර ස්ක්‍රම් එකක් තියෙන්නේ සම්මත පිහිටීමට සාපේක්ෂව, සම්මත පිහිටීමට සාපේක්ෂව අත්කර ගන්නා සිරස් උස, සම්මත පිහිටීමට සාපේක්ෂව අත්කර ගන්නා සිරස් උස මීටර වලින්. වෙනත් ප්‍රශ්න? වෙනත් ප්‍රශ්න? වෙනත් ප්‍රශ්න තියෙනවද අහන්න? තියෙනවද? නෑ නේද? එහෙනම් දැන් මේක ලියාගෙන වෙලාදී රෙකෝඩ් එක. සර් අතන W දැම්මට කමක් නැද්ද? අර ශක්තිය වෙනුවට තියෙන මේ තියෙන තැනට කොතනද? කොතනද කියන්නේ? මෙතනට? ඔව්. එතනට මේ W දැම්මට කමක් නැද්ද ශක්තිය වෙනුවට? ඒ කාර්යය මේක මේ දක්වන එකට. ඒක එපා ළමයි. දැන් මේක කාර්ය කියන හැඟීමෙන් දැන් ගන්න එපා. ඒ කාර්ය කියන හැඟීමෙන් තමයි මේක ඔප්පු වෙන්නේ. කාර්ය කියන හැඟීමෙන් තමයි මේක ඔප්පු වෙන්නේ. දැන් කාර්ය සමානයි කියලා අපි ලියාගත්තනේ ශක්තිය කියලා. ඒක පල්ලෙහා අපි ලියාගත්ත ඔප්පු කිරීම පල්ලෙහෙන් කාර්ය සමානයි ශක්තිය කියලා. එතකොට මේ සමාන කිරීම ගත්ත නිසා මෙතන ශක්තිය කියලාම දාන්න. මෙතන කාර්ය කියන හැඟීම ගන්න එපා. මොකද නැත්තම් අපිට ගන්න බෑ ළමයි. එකක ගන්න වෙනවා EK කියලා, අනිත් එකේ ගන්න වෙනවා ළමයි WP කියලා. ඒව කචල්. අපි මේක ලියන්නේ ළමයි EK එකතු කිරීම EP කියලානේ. ශක්තිය ආකාරයෙන් ගන්නෙ. ඒතර මෙහෙමම ගන්න. එතකොට W දාන්න යන්න එපා. ඒ නිසා තේරුණාද? අපි පස්සේ කතා කරමු මේ ගැන. ඒ නිසා මෙතන WP දාන්න යන්න එපා. මෙතන දාන්න E කියලා. E ගේන ඔහොම පල්ලෙහාට EP ආකාරයෙන් ආදේශ වෙනවා. සම්මත පිහිටීමට සාපේක්ෂව අත්කර ගන්නා සිරස් උස නැත්නම් සම්මත වින්‍යාසයට සාපේක්ෂව අත්කර ගන්නා සිරස් උස මීටර වලින්. හරිනේ? ලියන මාතෘකාව සමීකරණය ඒකක වශයෙන් නිවැරදි බව පෙන්වීම. 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 හරි, මම මෙතනම ඒක කරන්නම්. මම වෙනම මකලා ලියන්න අදහස් කරන් ඉන්නේ නැහැ. මට මේ ඊට කඩ ප්‍රමාණවත් ඉඳන් මම මෙතනින්ම ලියා ගන්නවා. ඔයගොල්ලෝ වෙනම ලියා ගන්න ඈ. හරි. පුතේ සමීකරණය ආවේ EP සමානයි mgh කියලා. මෙයාගේ ඒකක අපි දන්නේ නැහැ. දැන් මෙතන ලිව්වනේ කෙලින්ම ජූල් නැත්නම් නිව්ටන් මීටර කියලා. මම මේව දන්නේ නැහැ කියලා හිතමු. එහෙනම් අපි සුළු කිරීමක් කරලා බලමු. එහෙනම් EP හොයන්න යන්නේ ස්කන්ධය පුතේ කිලෝග්‍රෑම්, ත්වරණය පුතේ මොනවා වලින් දෙන්නේ? ගුරුත්ව ත්වරණය ආකාරයෙන් ඇවිල්ලා තියෙන නමුත් ත්වරණය තප්පර වර්ගයට මීටර m/2. අදාළ සම්මත පිහිටීමට සාපේක්ෂව අත් කරගන්නා සිරස් උතුපතේ මීටර වලින් එන්නේ. මීටර වලින් එනවා. එහෙනම් මෙතන එනවා කිලෝග්‍රෑම් වැඩි කිරීම m/2. එහෙනම් EP වල පළවෙනි නියෝජනයේ පුතේ මොකක්ද? එහෙනම් කිලෝග්‍රෑම් වැඩි කිරීම m/2. එහෙනම් මෙතනින් එනවා නිව්ටන්. මෙතනින් එනවා පුතේ මොකක්ද? එහෙනම් නිව්ටන් එනවා. නිව්ටන් එනවා. වැඩි කිරීම පුතේ මෙතනින් එනවා මීටර. නිව්ටන් මීටර පොදුවේ කියන්නේ පුතේ ජූල්. තියාගන්න. එහෙනම් සමීකරණය ඒකක වශයෙන් සත්‍යයි. තියාගන්න. එක්මනින් ලියා ගන්න.
ඉක්මනින් ලියා ගන්න. කියන්න. EP කියන්නේ රේඛීය චාලක ශක්තිය. EP කියන්නේ ළමයි විභව ශක්තිය කියන හැඟීම. විභව ශක්තිය potential energy කියන හැඟීම තියෙන්නේ. අපි ඔතන ගන්නේ EP කියලා. EK කියන්නේ ළමයි kinetic energy. kinetic energy කියන හැඟීම. චාලක ශක්තිය කියන හැඟීම. එතකොට ඔයාට සමීකරණ දෙකක් එනවා. එකක් මම මෙතනින් ලියන්නම් මෙහෙම මෙහෙරින් ලියන්න නේ. හරි. EK සමානයි භාගයයි MV වර්ගය. අනිත් එක EP සමානයි MGH. සමීකරණ දෙකක් තියෙනවා. හරි නේද? ඒවට බය වෙන්න එපා. ඒවා සාමාන්‍යයෙන් යොදන විදි. EP දැම්මත් EK දැම්මත් ඒවා ගැටලු නෙමෙයි ළමයි. ඒවා ප්‍රශ්න නෙමෙයි. නමුත් අර කෝක දැම්ම ජූල් ලියන්නේ කොහොම දැම්මත් ජූල් මේවා ශක්තියෙන් ළමයි. දැන් අපි මේක යාන්ත්‍රික ශක්ති සංසිඳනීය යාන්ත්‍රික ශක්ති සංසිතිය කියලා කොටසක් කතා කරනවා. එතකොට මේවා තේරෙයි මේ දෙකම ජූල් වීමේ අවශ්‍යතාවය. සර් kg m වර්ගයේ ඍණ දෙක ගන්නත් පුළුවන්ද? කොතනද? මෙතනද? මෙතනද ළමයි? ඔව් සර්. ඔව් ආව් සර්. කිසිම ගැටලුවක් නැහැ. මේ ඒකක තුනම සමානයි. මොකද්ද? නිව්ටන් මීටර්, ජූල් නැත්නම් kg m වර්ග s ඍණ දෙක. කිසිම ගැටලුවක් නැහැ. මම ඒක අර ලිව්වේ නැත්තේ ඒක සාමාන්‍ය ඒකක හදාගද්දී අපි භාවිතා කරන්නේ. දැන් මේ දෙක තමයි සාමාන්‍යයෙන් යෙදෙන්නේ. නිව්ටන් මීටර නැත්නම් ජූල්. එතකොට ඒකක පරිවර්තන කරද්දී තමයි අපිට වැදගත් වෙන්නේ kg m වර්ග s ඍණ දෙක. වැදගත් වෙයි. වෙනත් ප්‍රශ්න? ඔව්. මේ සූත්‍රය ලියද්දි දැන් අපි ගානක් හදනකොට EP EK එක ලියන්න කියන්නේ මේ අනිවාර්යෙන් නැත්නම් ලිව්ව නැති වුණොත් අවුල්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේක ලියන්නේ විශේෂ කරලා. ඔයගොල්ලෝ මේක E සමානයි MGH කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. E සමානයි MGH කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. තේරුණාද? මම මේක ලියනවා විශේෂ කරලා EP අනිත් එක ලියනවා EK කියලා. හැබැයි ඒක එහෙම ලියා ගන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. පස්සේ වැදගත් වෙයි. මොකද ඒව තේරුම් ගන්න ලේසි ඔයගොල්ලන්ට ගණනය කිරීම. හරිද? තේරුණාද? තේරුණාද? ඔව් සර්. හරි. මාර්ගකාව ලියන්න. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හා සම්බන්ධ සරල ගණනය කිරීම. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හා සම්බන්ධ සරල ගණනය කිරීම. සරල ගණනය කිරීම. සරල ගණනය කිරීම. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හා සම්බන්ධ සරල ගණනය කිරීම. සරල ගණනය කිරීම. පොඩි පොඩි ඒවා මහා ඒවා නෙමෙයි ළමයි ඈ. සරල ගණනය කිරීම. සරල ගණනය කිරීම. පල්ලෙහාට ලියන්න. පල්ලෙහාට ලියන්න ගානක්. කොස් ගසක පරිණත කොස් ගෙඩියක් සතු ස්කන්ධය 5 කිලෝග්‍රෑම් පමණ වේ. 5 කිලෝග්‍රෑම් පමණ වේ. එම කොස් ගෙඩිය සතු ශක්තිය කුමන ආකාරයකින් පවතීද එම ශක්තිය ගණනය කරන්න. හරි තරු ලකුණක් දාලා පල්ලෙ. ඔව් මොකද්ද? ඔය පොඩ්ඩක් කියන්න උස ඒක. හරි කොතනද මගේ අරුනේ උත්තර කරන්න ලිව්වද?
කොස් ගෙඩියක් සතු ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් ස්කන්ධය 5 කිලෝග්‍රෑම් පමණ වේ. එම කොස් ගෙඩිය සතු ශක්තිය කුමන ආකාරයකින් ගැබ්ව පවතීද? අනික් කොටස ලියා ගන්න. එම ශක්තිය ගණනය කරන්න. තරු ලකුණක් දාලා ලියා ගන්න. සම්මත පිහිටීමට සාපේක්ෂව අත්කර ගන්නා සිරස් උස මීටර් 15කි. හරි ගාන හදන්න. සරල ගාන. පොඩි රූපසරක් අඳින්න. පුංචි ප්‍රායෝගික ගානක්, මහා ගණන් නෙමෙයි මේවා. හදන්න පුළුවන් වෙන්න ඕන දැන්. ධර්ම හැදුවා. දැන් ළමයි අපේ ගාව ගහක් තියෙනවා. ඒ ගහ ළමයි මම ඉතින් ප්‍රමිතිය රඳින්නේ නැහැ. මම නිකන් සංකේතාත්මකව යන්ද පමණයි. ඒකේ ළමයි එක කොස් ගෙඩියක් තියෙනවා. එච්චරයි. එයාගේ ස්කන්ධය පුතේ මොකක්ද එහෙනම් m සමානයි 5 කිලෝග්‍රෑම්. සම්මත වින්‍යාසය කියන්නේ පුතේ කඩිරි පොළොව මට්ටම. මෙතන විභව ශක්තිය බිඳුවයි. අපි ලියනවා EP සමානයි බිඳුවයි. මේක PE කිව්වත් ගැටලුවක් නැහැ. EP කිව්වත් PE කිව්වත් ගැටලුවක් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳේ. EP කියලා ලියන්න. EP සමානයි බිඳුවයි. ඉහළට යද්දි විභව ශක්තිය ධනම වැඩි වෙනවා. එහෙනම් ධන mgh එකක් එන්නේ ඉහළ පිළිතුරට. පල්ලෙහා පිටීමක් විස්තර වුණොත් ළමයි යාට කියනවා අපි ඍණ විභව ශක්තිය කියලා. එහෙනම් ඍණ mgh එකක් එන්නේ. ඍණ mgh. ඒ කියන්නේ විභව ශක්තිය අඩු වෙනවා කියන හැඟීම. දැන් ළමයි මේ අදාළ වස්තුව සම්මත වින්‍යාසයක සාපේක්ෂව අත් කර ගන්නා උස ළමයි මීටර 15යිනේ. h සමානයි මීටර 15යි. ඒක ළමයි දැන් ඉහළ යනවා නම් මෙයාට තියෙන ධන විභව ශක්තිය. ඒ කියන්නේ මෙයාගේ තියෙන විභව ශක්තිය EP අගය ධන අගයක් නිර්මාණය කරලා දෙන්නේ. ධන පිළිතුරක් නිර්මාණය කරලා දෙන්නේ. හේතුව ඉහළින් ඉන්න නිසා. එහෙනම් මේ පිළිතුරට ධන ජූල් ප්‍රමාණයක්. අපි ගන්න හදමු. සරල ප්‍රශ්න. අපිට දාන්න පුළුවන් පුතේ සමීකරණය මොකක්ද එහෙනම් EP සමානයි mgh. හරි. m දුන්න ගානේ කීයද? 5 කිලෝග්‍රෑම්. පෘථුවියට සාපේක්ෂව ගුරුත්ව ත්වරණය g සමානයි. ගණනය කිරීම වල විශේෂයෙන් සඳහන් කළ නැත්නම් අපි දාන්නේ 10යි. 10යි ms තුන දෙක දාන්නේ. විශේෂයෙන් ගාණ දුන්නොත් 9.8 වුණත් දාන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම 9.8 ලෙස සලකන්න කියලා දෙන්න ඕන. එහෙම දුන්නේ නැහනේ. එහෙම දුන්නේ නැත්නම් මෙයාව දාන්න. 10යි ms තුන දෙක වැඩි කිරීම අදාළ උස ප්‍රමාණය 15යි මීටර. එහෙනම් පුතාට තියෙන්නේ 150 5න් වැඩි කරන්න. උත්තරේ කීයක් වෙනවද? 150 5න් වැඩි කරා කීයද? 750 කියනවා සංඛ්‍යාත්මකව. ඒකක ස්වභාවය කොහොමද එන්නේ? මෙතනින් එනවා කිලෝග්‍රෑම්, මෙතනින් එනවා m වැඩි කිරීම m වර්ගය, මෙතනින් එනවා s ඍණ 2. මේකේ හැංගීම පුතේ මොකක්ද? එහෙනම් නිව්ටන් මීටර නැත්නම් ජූල්. එහෙනම් 850යි නිව්ටන් මීටර. එහෙමත් නැත්නම් පුතේ අපිට ගන්න පුළුවන් ජූල් කියලා. පුතා ලියා ගන්න. EP වල කැල්කියුලේෂන් එක. අර මේ G වල ගුරුත්වාකර්ෂණ ත්වරණයේ 10යි 9.8 දෙකම අරන් තියන්නේ. ඒ කියන්නේ දෙකම ගන්නවද? ඔව්. ඒ කියන්නේ විශේෂයෙන් ඔව් ගානේ පෘථිවියට සාපේක්ෂව 9.8 තමයි එන්නේ. හැබැයි ගණනය කිරීම පහසු වෙන නිසා මම මේක 0.2ක් වැඩි කරලා 10 ගන්න අපි. 10 ගන්න. ඒක හැමෝම කරන දෙයක්. ඒ කියන්නේ 9.8 දුන්නොත් ගානේ සලකන්න කියලා එහෙම ගාන හදන්නවා. එහෙම නැත්නම් සෑම අවස්ථාවකදීම අපි පෘථිවියට සාපේක්ෂව ගුරුත්වාකර්ෂණය ගන්නේ 10 ගන්න. එහෙම වුණොත් ඒගොල්ලෝ කියන්න ඕන මෙහෙම ගන්න කියලා. මෙහෙම ගන්න කියලා කිව්වොත් එහෙම 10 දාලා හරියන්නේ නැහැ. 9.8 දාන්න ඕන. හරිද? තේරුණාද? හරි. මාතෘකාව ලියා ගන්න. මේකේ ගණන් නම් එච්චර ලොකුවට යන්නේ නැහැ ළමයි. අපි ඊට වඩා සංයුක්ත ගණන් හදමු. මාතෘකාව ලියා ගන්න. යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය.
යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය. මේක ළමයි දැන් එහෙට මෙහෙට දාගෙන ගාන දාගන්න පුළුවන් වෙන්න ඕන. මේවා සමීකරණ මහා අමාරු ගණන් නෙමෙයි මේ තියෙන්නේ. තේරුණාද? m දන්නව නම් ගුරුත්වාකර්ෂණය දන්නව නම් h තියලා තියෙනවා නම් e හොයාගන්න පුළුවන්. තේරුණාද? එතකොට ළමයි උස දීලා නැතුව ජූල් ප්‍රමාණය දුන්නොත් එහෙම මේ උස හොයාගන්න පුළුවන් වෙන්න ඕන. තේරුණාද? ස්කන්ධය හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට කියන්නේ අපි සමීකරණ එහෙට මෙහෙට ගෙනියනවා කියලා. තේරුණාද? ඒකෙන් ගණන් තුනක් හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා පුළුවන් ඕගොල්ලෝ හදාගන්න. තේරුණාද? දැන් යනවා මම ඊළඟ මාතෘකාවට. යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය. යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය. ලියන්න. ලියන්න පල්ලෙන් කවරේ වෙලද නැහැ. කොහෙද තියෙන්නේ? ෆයිබර් දාන්න ලියන්න ළමයි. ලියන්න. සංවෘත පද්ධතියක් සතු සංවෘත පද්ධතියක් සතු සංවෘත පද්ධතියක් සතු මුළු ශක්තිය වරහන් ඇතුලෙන් මුළු ශක්තිය කියලා අදහස් කරේ කවුද කියලා ලියාගන්න. විභව ශක්තිය එකතු කිරීම චාලක ශක්තිය. මුළු ශක්තිය කියන තැන වරහණක් දාලා ලියාගන්න. එතන අදහස් කරේ මොකද්ද කියලා. විභව ශක්තිය එකතු කිරීම චාලක ශක්තිය. වරහන වහන්න. වරහන වහන්න. එකතුව නියතයකි. එතකොට විභව ශක්තිය සහ චාලක ශක්තිය එකතුව අපි කියනවා නියතයක් කියලා. සෑම සංවෘත පද්ධතියකටම සාපේක්ෂව. තේරුණාද? හරි. එහෙනම් මතක තියාගන්න සංවෘත පද්ධතියක මුළු යාන්ත්‍රික ශක්ති ප්‍රමාණය නියතයක් කියලා. යාන්ත්‍රික ශක්තිය කියලා අදහස් කරන්නේ විභව සහ චාලක ශක්තියෙන් කියන ශක්තියන් ආකාර දෙක එකතුව. කියන්නේ අර කිව්වේ මේ මුළු ශක්තියේ වරහන් විභව ශක්තිය දෙන චාලක ශක්තිය එකතුව නියතයකි නැත්නම් වෙනස් නොවන අගයකි. නියතයකි. හරි. යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය හයිලයිට් කරගන්න වැදගත් ඈ කොටු කරගන්න නැත්තම්. හරි. ලබන සතිය අපි කතා කරනවා යාන්ත්‍රික ශක්ති සංස්ථිතික නියමය පද්ධති වලට ඇප්ලයි කරලා ගණනය කිරීම කරන හැටි. එහෙනම් සුබ දවසක් කට්ටියට. වැල් ටික කරන ෂෝට් නෝට් ටික හදාගන්න.